ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. ජීවිතේට ඉපදීම අපට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ නම් විසඳුම හොයාගත්තේ අපගේ ලෞතර බුදුරජාණන් වහන්සේ. විසඳුම මේ ධර්මය. ධර්මයේ තුලයි සඳහන් වෙන්නේ මේ ඉපදීමට තියෙන පිළිතුර. එනිසා අද දවසේත් සතියන්ත සීල භාවනා වැඩසටහන සමගින් උතුම් වූ දහම් කරුණු කාරණා ජීවිතයට දැනගනිමින් නූපන් කුසල් අපේ ජීවිතය තුල වඩා වර්ධනය කර ගැනීමෙන් උපන් අකුසල් ප්‍රහාණය කරගන්න හැටි ඉගෙන ගන්න සතියන්ත සීල භාවනා වැඩසටහන සමගයි ඔබ මේ සජීවීව සහ සම්බන්ධ වන්නේ. අද දවසේත් දම් සභා මණ්ඩපයට වැඩම කොට වදාළ අපගේ මහා සංඝරුවනට নমස්කාර වේවා. සාදු සාදු සාදු. අද දවසේ සතියන්ත සීල භාවනා වැඩසටහනේ දහවල් ධර්මදේශනයේ සඳහා දායකත්වයෙන් කරන්නේ 2020 මැයි මාස 9 වන දින මිය පරලොව ගිය රූපසිංහ ආරච්චිගේ රමණි අශෝකා පෙරේරා මහත්මියට පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් කොහුවල අරියසිරි ස්වාමින් වහන්සේ ප්‍රධාන අංක 21 C සිරිගල් මාවත කොහුවල යන ලිපිනේ පදිංචි පින්වත් G.A. ප්‍රේමරත්න ස්වාමි පුරුෂයා G.A. සම්පත් ශ්‍රී මිහිර බුද්ධි පුතණුවන් සහ K.H. මහේෂිකා මදුවන්ති යන පින්වත් පිරිස විසිනුයි අද දහවල් ධර්මදේශනයේ සඳහා පින්බර දායකත්වයෙන් එකතු කරන්නේ. එලෙසින් සතියන්ත සීල භාවනා වැඩසටහනේ දහවල් ධර්මදේශනයේ සඳහා වැඩම කොට වදාළ අපගේ පින්වත් ස්වාමින් වහන්සේට පාද නමස්කාර පූර්වකව ආරාධනා කරමු. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සදහවත් වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ මේ දහවල් ධර්මදේශනාව විශේෂයෙන් සිද්ධ කෙරෙන්නේ මීට වර්ෂයකට පෙර මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් රූපසිංහ ආරච්චිගේ රමණී අශෝකා පෙරේරා මෑණියන්ට ඇත්තේ මේ මෑණියන් අපගේ සහෝදර පින්වත් කොහුවල අරියසිරි ස්වාමීන් වහන්සේගේ ආදරණීය මෑණියන් වහන්සේ. මීට වසරකට පෙර ඒ මෑණියන් වහන්සේ මිය පරලෝ ගියා. ඒ මෑණියන් වහන්සේට පින්පෙත් අනුමෝදනා පිණිසයි G.A. ප්‍රේමරත්න පියාණන්, G.A. සම්පත් ශ්‍රී මිහිර බුද්ධි පුතණුවන්, K.H. මහේෂිකා මදුහන්ති ලේලිය ඇතුළු ඒ පින්වතුන්ලා විසින් මේ ධර්ම දානය සිද්ධ කරන්නේ. පින්වතුනි, මේ ජීවිතය ගැන තුන්ලොවම අතැඹුලක්සේ අවබෝධ කොට වදාළ අපි සරණ ගිය අපගේ මහා කාරුණික ශාස්තෘන් වහන්සේ වදාලා මේ ජීවිතයේ ස්වභාවයේ අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති.
මේ බුදුරජාණන් වහන්සේ ජීවිතය ගැන වදාළ එක ධර්ම අර්ථයක්. ඒ ධර්මාර්ථයෙන් කියන්නේ අචින්ති තම්පි භවති. මේ ජීවිතේ නොසිතූ දේ සිද්ධ වෙනවා. චින්ති තම්පි විනස්සති. හිතාගෙන ඉන්න ඒවා සිද්ධ වෙන්නේ නැහැ. නොහිතපු දේවල් සිද්ධ වෙනකොට හිතාගෙන ඉන්න ඒවා සිද්ධ වෙන්නේ නැතිකොට මේ ජීවිතේ උරුම කරගත්ත අපට කායික පීඩා කායික වෙහෙස විඳින්න සිද්ධ වෙනවා. මානසික පීඩා මානසික වෙහෙස විඳින්න සිද්ධ වෙනවා. කායිකවත් සැනසෙල්ල හිමි වෙනවා. මානසිකවත් සැනසෙල්ල හිමි වෙනවා. කායික සැනසෙල්ල මානසික සැනසෙල්ල කියන දෙක ගත්තාම පින්වතුනේ ওই දෙකෙන් වඩාත්ම අග්‍ර වෙන්නේ මානසික සැනසෙල්ල. කායික දුක මානසික දුක කියන දෙක ගත්තාම ওই දෙකෙන් වැඩිපුරම අමාරු මානසික දුක. කායිකව හටගන්න යම් වෙහෙසක් ඇද්ද කායිකව හටගන්නා වූ යම් දුකක් පීඩාවක් ඇද්ද ඊට වඩා 100 ගුණින් දහස් ගුණින් ලක්ෂ ගුණින් කෝටි ගුණින් මානසිකව දුක් හටගන්නවා මානසිකව වෙහෙස හටගන්නවා. සාමාන්‍යයෙන් මේ ලෝකේ කායිකව ප්‍රශ්න හටගන්නකොට මේ ශරීරෙට මේ ශරීර කූඩුවට එක එක පීඩා හටගන්නකොට ශරීර කූඩුවට ලෙඩ රෝග හටගන්නකොට ඒවාට බේත් හේත් කරලා සුවපත් කරන්නට නම් ඕන තරම් වෛද්‍යවරු මේ ලෝකේ ඉන්නවා. හැබැයි මනස මානසිකවත් පීඩා හටගන්නවා. මනසත් ලෙඩ වෙනවා. මනසටත් උහුල ගන්න අමාරු දේවල් උපදිනවා. එතකොට මනස හැබෑවට සුවපත් කරන්න. මනස හැබෑවටම සුවපත් කරගන්න. මේ මානසික සැපය උපදවා ගන්න මේ ලෝකේ හරීම පිළිවෙල වදාලේ අපි සරණ ගියපු අපගේ ශාස්ත්‍රුන් වහන්සේ. ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අද ධර්මයෙන් ඔබට අහන්න ලැබෙනවා මානසික සැනසෙල්ල පිණිස බුදුරජාණන් වහන්සේ මේ ජීවිතේ සනසන්ට වදාළ ලස්සන ධර්මයක්. මේ ධර්මයේ හරියට අපේ මේ ගිනිගත් ජීවිතවලට සිහිල් දිය දහරක් වගේ. අපේ මේ දැවෙමින් තියෙන ජීවිතවලට සිහිල් හෙවණක් වගේ. සුන්දර ධර්මයක්. මේ ධර්මයේ වදාරන්න පසුබිම යෙදුණා. ඒ පසුබිම යෙදුනේ මෙහෙම. සැවැත් නුවර එක තරුණ තාත්තා කෙනෙකුට අවුරුදු 7ක් වයස සිඟීති පුතෙක් හිටියා. මේ අවුරුදු 7 සිඟිති පුත්‍රයා තාත්තගේ මුළු හිතම අරගෙන හිටියේ. මේ පුතාට තාත්තා හරි ආදරෙයි. අවුරුදු 7 පුතත් එක්ක තාත්තා දවසම සෙල්ලම් කරනවා. තාත්තා දවසම පුතත් එක්ක සතුටු වෙනවා. පුතා ළඟ තියාගෙන තාත්තා නිින්දට යන්නේ. පුතා ඔඩොක්කුවේ තියාගෙන තාත්තා කෑම කන්නේ. තාත්තගේ මුළු ජීවිතේම මේ පුතා වුණා. නමුත් ජීවිතයේ ස්වභාවයේ අචින්ති තම්පි භවති. හිතාගෙන ඉන්නේ නැති ඒවා සිද්ධ වෙනවා. චින්ති තම්පි විනස්සති. හිතාගෙන පතාගෙන ඉන්න ඒවා වෙනස් වෙලා යනවා. ඒවා සිද්ධ වෙන්නේ. අවුරුදු 7ක් වයස මේ මල් කැකුලක් වගේ දරු පැටියා ටිකෙන් ටික මෝරණ හැටි බලාගෙන මේ තාත්තා හිත සනසවා ගනිමින් හිටියා. අනේ මගේ දරුවා සුවසේ වැඩෙනවා. අනේ මගේ දරුවා නිදුකින් වැඩෙනවා කියලා තාත්තා සතුටු වුණා. සාමාන්‍යයෙන් දෙමව්පියෝ තමන්ගේ දරු පැටව් දිහා බල දරු පැටව් මේ වැඩෙනකොට යම් සැනසෙල්ලක් සතුටක් ලබනවද? ඒ වගේම සැනසෙල්ලක් අර තාත්තත් විඳින්මින් හිටියා. ඒ ජීවිතේ ඒ තාත්තා නොසිතූ විදිහට නොපැතූ විදිහට භයානක ලෙඩක් ඒ පුතාට වැළඳුණා. ඒ පුතා කාලක්‍රියා කළා. ඒ කලුරිය කරපු දුක මේ තාත්තට වාව ගන්න බෑ. උහුලා ගන්න බැරුව පුතා මල ශෝකයෙන් දවස් 7ක් ඒ තාත්තා විඳෙව්වා.
දවස් 7ක් කෑවේ නැහැ. දවස් 7ක් නෑවේ නැහැ. දවස් 7ක් නිින්දක් නැහැ. දවස් 7ක් කිසිම කටයුත්තක් නැහැ. දවස් 7ම එක දිගට අඬනවා. අඬලා වේලිලා මේ තාත්තා. ඕන්න ওই වෙලාවේ අපගේ මහා කාරුණික ශාස්ත්‍රඥ වහන්සේ මේ තාත්තව දකිනවා. බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මේ පුත්‍ර වියෝව හේතුවෙන් ශෝකයට පත් වෙලා විඳවන මේ අහිංසක තාත්තගේ හිත සනසවන්න ඕන. මේ ජීවිතේ සුවපත් කරන්න ඕන. මේ මානසික පරිදාහය නැති කරලා දාන්න ඕන. බුදුරජාණන් වහන්සේ වැඩම කළා ඒ තාත්තගේ නිවසට. එදා බුදුරජාණන් වහන්සේ පුත්‍රයා මිය ගියපු ශෝකයෙන් දවස් 7ක් විඳවමින් හිටපු ඒ තාත්තට ලස්සන ධර්මයක් වදාලා. අද අපි ඉගෙන ගන්න ආන්නේ ධර්මයේ. මේ ධර්මයේ පින්වතුනි ආශ්චර්යයි. මේ ධර්මයේ අහලා ඉවර වෙනකොට අර වියෝවෙන් අඬ වේලීමෙන් හිටපු ඒ තාත්තා මාර්ගඵලලාභී ශ්‍රාවකයෙක් බවට පත් වුණා. සෝතාපන්න වුණා. පුත්‍රයා මිය ගියපු ශෝකයෙන් දවස් 7ක් කන්නේ නැතුව, දවස් 7ක් නිදන්නේ නැතුව, දවස් 7ක් එක දිගට අඬ හිටපු කෙනෙක් මේ බණපදේ අහලා ජීවිතේ සැපයට පත් කරගත්තා නම් අපි හොඳ අවධානයකින් මේ ධර්මය ඇහුවොත් අපේ ජීවිතේට කොච්චර සැනසෙල්ලක්, කොච්චර සුවයක් ඇති කරගන්න පුළුවන් වේද? ඒ නිසා මේ සැනසෙල්ල උදා කරන සුන්දර ධර්මය සමන්පත් යොමාගෙන අහන්න. මේ ධර්මයේ වදාළේ තුන් ලෝකාග්‍ර සැනසිලි දායකයන් වහන්සේ වන ශාන්තිනායක අපගේ ගෞතම රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. දේශනාවේ නම සල්ල සූත්‍රය. සල්ල කියලා කිව්වේ හුල. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ සාමාන්‍ය හුලක් ගැන නොවේ. හුල් කියන ඒවා කයේ ඇනෙනවා ඔබ දැකලා ඇති. විවිධ ප්‍රමාණයේ හුල් කයේ ඇනෙනවා. චූටි උල් ඇනෙනවා. මධ්‍යම ප්‍රමාණයේ උල් ඇනෙනවා. මුළු ඇඟම පසාරු කරගෙන එහා පැත්තෙන් මතුවෙන මට්ටමේ උලුත් මේ ශරීරය ඇනෙනවා. ඒ උල් පරිස්සමින් ගලවලා හොඳට බෙහෙත් හේත් කරලා කය සුවපත් කරන්න පුළුවන් අය ඕනතරම් මේ ලෝකේ ඉන්නවා. හුල් ඇනෙන්නේ පින්වතුනේ කයේ විතරක් නෙමෙයි. හුල් ඇනෙනවා හිතෙත්. කොහෙද තියෙන්නේ කියලා හිතාගන්නවත් බැරි අදෘශ්‍ය වූ මේ හිතෙත් හුල් ඇනෙනවා. කය කැනෙන හුලකට වඩා බලවත් වේදනා හිත කැනෙන හුලකින් උපදින්න පුළුවන්. ඒ හිත කැනෙන හුල් අතරේ ප්‍රධාන හුලක් ශෝක හුල. ශෝක හුල අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය. ඇත්තෙම මේ ධර්මයට සල්ල කියලා නම් තැබුවාට මේ දේශනා අවසානයේ ශෝක හුල් ඉදිරී ගියා. ශෝක හුලින් විඳවන ජීවිත සැනසෙල්ලටපත් වුණා. අපේ ජීවිත උනත් පින්වතුනි වැඩිපුර ශෝක හුලෙන් පහර කනවා. නොහිතපු ඒවා සිද්ධ වෙනකොට, හිතාගෙන හිටපු ඒවා සිද්ධ වෙන්නේ නැතිකොට නිතර ශෝක හුලෙන් මේ ජීවිතේ පහර කනවා. මේ කාලේ දැස් හැරලා හොඳට ලෝකෙ දිහා බලන්න. බිහිසුණු වසංගතයක් නිසා ප්‍රිය මනාපය එකිනෙකා වෙන් වෙලා යනවා. ඒ වෙන් වෙලා යනකොට ශෝක හුලෙන් පහර කාපු ඥාතීන් හිත මිත්‍රාදීන් බලවත් දුකටපත් වෙන හැටි අපිට මාධ්‍ය තුලින් දකින්න ලැබෙනවා. ශෝක හුල කියන එක අපි හැමදිනාගේ ජීවිතවල මේ సంతානයේ ඇනෙන එකක්. ඒක ඇනිලා විඳවලත් ඇති ඔබ. තවදුරටත් විඳවන්නත් තියෙනවා. ඒ නිසා මේ ශෝක හුල ගැන දැනගෙන ඉඳීම අපේ ජීවිතයට ඉතාම වටින එකක්. බුදුරජාණන් වහන්සේ මේ ධර්මය ආරම්භ කළේ මෙන්න මෙහෙම. ගත වෙන ජීවිතය මෙහි මිනිසුන් ගෙවන දැකගත නොහැක මරණය අතවනන තැන දුක් කරදර මැදින් සුළු සතුටක් ලැබෙන දිවියද ගෙවාලිය යුත්තේමය දුකින.
අනිමිත්ත මනඤ්ඤාතං මච්ඡානං ඉද ජීවිතං. මේ මිනිස්යාගේ ජීවිතයට මරණය කියන එක අතවනන තැනකට නිමිත්තක් නැත්තේය. නිමිති නෑ. අහවල් වයසේදී මැරෙනවා. අහවල් වයසේදී මැරෙන්නේ නෑ කියලා නිමිති නෑ. අහවල් ජාතියේ උන් මැරෙනවා. අහවල් ජාතියේ අය නම් මැරෙන්නේ නෑ කියලා නිමිති නෑ. අහවල් තැන මැරෙනවා. අසවල් තැන මැරෙන්නේ නෑ කියලා නිමිති නෑ. ඕනම වයසක ඕනම තැනක ඕනම තරාතිරමක කෙනෙක් ඕනම විදිහකින් මැරෙන්න පුළුවන්. හැබැයි මේ මැරෙන තැන ගැන කලින් කිසි කෙනෙකුට పూర్ව දැනුම් දීන් නිමිති පළ කරන්න බෑ. දුක් කරදර මැදින් සුළු සතුටක් ලැබෙන මේ ජීවිතේ ගත කරනකොට අපිට ජීවිතේ ගෙවන්න තියෙන්නේම දුක් කරදර අස්සේ. නොසිතූ නොපැතූ දේවල් කඩා පාත් වෙවි මේ ජීවිතේ සම්පූර්ණ දුක් ගැහැට. ඒ දුක් ගැහැට අස්සේ තමයි අපි ජීවිතේ ගෙවන්නේ. ඒ දුක් ගැහැට අස්සේ අපි චූටි සතුටක් ලබනවා. මහා කාන්තාරයක් මැද තනි ගහක් හම්බ වෙනවා වගේ. පොඩි සතුටක් චූටි සැපයක් අපි මේ ජීවිතේ විඳිනවා. මේ ගැන කතාව පින්වතුනේ ජීවිතය ගැන ඔබම ආපස්සට හැරී බැලුවොත් ඔබට තේරෙනවා. හැරිලා බලන්න මේ ජීවිතය දිහා ගත කරපු ජීවිතේ ගෙවී ගිය අවුරුදු ගානේ වැඩිපුර අපි කායිකවත් මානසිකවත් සුවසේ ගත කළාද? එහෙම නැත්නම් කායිකවත් මානසිකවත් අපි කරේ විඳවන එකද කියලා ඔබටම ප්‍රකට වෙයි. ජීවිතය කියලා කියන්නේ මේ සුළු කලකට ලැබිච්ච ජීවිතය කියලා කියන්නේත් මහා දුක් ගැහැට ගොඩක්. ඒ දුක් ගැහැට අසරේ දුක් ගැහැට විඳගෙන ජීවිතේ ගත කරනකොට ඒ අස්සේම නොසිතූ නොපැතූ මොහොතක මරණය අතවනනවා. ඒක අවස්ථාවක එක තරුණයෙක් ඇවිල්ලා අපිත් එක්ක කිව්වා එයා ඇස් දෙකෙන්ම දැක්ක සිද්ධියක්. හවස 4ට 5ට විතර මේ තරුණයා ත්‍රිරෝද රථයක නැගලා මේ කොළඹ නගරේ ගමනක් යමින් හිටියා. ඒ වෙලාවේ නගරේ තදබදයි. වාහන තදබදේ නිසා මිනිස්සු උත්සාහ කරනවා එක්කෙනා කොහොම හරි රිංගගෙන ටික ටික ඉස්සරහට යන්න. මේ තරුණයා වාඩි වෙලා හිටපු ත්‍රිරෝද රථයට මෙයාට පේනවා හොඳට ඉස්සරහට අවුරුදු 40ක 45ක වගේ තරුණ තාත්තා කෙනෙක්. ඒ වයසේ තාත්තා කෙනෙක්. තමන්ගේ බයික් එක අරගෙන මේ වාහන කීපයක් අතරින් ඒ බයික් එක ටික ටික තදබදේ ඇස්සේ ඉස්සරහට අරන් යන්න උත්සාහ කරනවා. මෙහෙම ඉස්සරහට අරන් යමින් එද්දී ඔහුට බයික් එකේ සමබරතාවය නැතුව ගියා. සමබරතාවය නැති වෙලා බයික් එක පෙරළුණා ලොරියක් ඇතුළට. ඒ ලොරිය ඇතුළට පෙරලෙනකොටම තදබදේ පොඩ්ඩක් ලිහිල් වෙලා ලොරිය ඉස්සරහට අරගත්තා. අර වාහනේ ඇතුළට වැටිච්ච කෙනාගේ ඔළුව උඩින්ම ලොරිය රෝදි ගියා. එතනම ඔහු අන්ත්‍ර වුණා. ඒ වෙලාවේ පිටිපස්සේ හිටපු මේ ත්‍රිරෝදරට හිටපු තරුණයා ඉක්මනින් බැහැලා ගිහින් එතෙන් බලලා තිනවා. ඒ බලනකොට දැක්ක දේ තමයි ඔහු කිව්වේ. ඒ මිය ගියපු තාත්තගේ අතේ දවටාගෙන හිටියා shopping මල්ලක යම් දේවල් ටිකක්. ඔහු බිම පෙරලෙනකොට ඒවා පාරේ විසිරලා තිබුණා. ඒ විසිරිච්ච දේවල් අතරේ තිබුණා බූන්දි පැකට් එකක්. ඇපල් ගෙඩි කීපයක්. මිදි ටිකක්. මේ තරුණයාට එක පාර කල්පනා වුණා එකත් එකටම මේ දරු පැටව් ඉන්න තාත්තා කෙනෙක්. කඩචෝරු කන වයසේ දරු පැටව් ඉන්න තාත්තා කෙනෙක්. ඒ තාත්තා දවසක් පුරා හිම්බත් වෙලා තමන්ගේ දරු පැටවුන්ගේ මූණ බලාගෙන හිත සනසවා ගන්නට ඒ දරුවන්ට කණ්ඩ දෙයක්වත් තරම් මේ යන්නේ. ඒ යද්දී මරණය අතවනනවා. ජීවිතය
අපි කොහොමද කියන්නේ මේ ජීවිතයට මරණය අතවනන්නේ කොතැනකදීද කියා? ඒ නිසා පින්වතුනි ජීවිතය ගැන මේ අර්ථය අපි තේරුම් අරගෙන ඉඳිය යුතු දෙයක්. භාග්‍යතුන් වහන්සේ වදාලා යොදමින් උපායක් නොමැරී සිටින්නට නොහැකිය නැත උපා එලෙසින් දකින්නට. දිරමින් සකස් වෙයි මරු වෙතම යන්නට ලෝ දහමක්ය මෙය ඉපදුන සතුන් හට. නහිසෝ උපක්ඛමෝ අත්ති යේන ජාතා නමීයරේ. මේ ලෝකේ උපන්නා නම් කිසිම උපක්‍රමයක් නැහැ නොමැරීන්ට. ජරම්පි පතවා මරණං. නාකි වෙලා මැරිලා යනවා. ඒවං ධම්මාහි පානිනෝ. මේ ලෝකේ යම් සත්වයක උපන්නද හැම දිනාගේ උරුමය එයයි. උගතාගේ උරුමයත් එයයි. නූගතාගේ උරුමයත් එයයි. ධනවතාගේ උරුමයත් එයයි. නිර්ධනයාගේ උරුමයත් එයයි. මේ සමාජය තුළ මහා බලවත් කෙනාගේ උරුමයත් එයයි. මේ සමාජයේ ඉන්න දුර්වල අහිංසකයන්ගේ උරුමයත් එයයි. ජීවිතය කියන එකේ අනිවාර්ය උරුමය ඒක බව මේ කාලේ ලෝකයේ දිහා බලද්දී අපිට හොඳට ප්‍රකට වෙලා පේන කාරණාවක්. ජීවිතය කියන එක මේ වගේ පලානමිව පක්කානං පාතෝ පතනතෝ භයං. හිමිදිරි උදෑසන ගිලිහි බිම වැටෙනා බියමය පවතින්නේ රුක් ඵලයට ඉදෙනා. බුදුරජාණන් වහන්සේ වදාරනවා ගහක මහණෙනි ගෙඩියක් ඉදුනාම ඒ ඉදිච්චි ගෙඩියට ඊළඟට තියෙන බය තමයි ඉදුණු ගෙඩිය කොයි වෙලේ වැටෙයිද? ගෙඩියක් ඉදුණහම ඒ ඉදිච්චි ගෙඩිය ඊළඟ මොහොතේ ඊළඟ නිමේෂයේ වැටීම උරුම කරගන්නවා. ඒ ගෙඩියේ කාලය අවසන්. නටුවෙන් ශක්තිමත්ව හයි වෙලා ඉන්න තියෙන කාලේ අවසන්. එයා දැන් වැටෙන්න ළඟයි. ඒවං ජාතාන මච්ඡානං නිච්ඡං මරණතෝ භයං. එලෙසින් හැම දෙනා මෙහි ඉපදී සිටිනා පෙළෙමින් සිටිති බියකින් මරණය ගෙනෙනා. මේ වගේ මේ ජීවිතය කියන එකේ උපන්නාට පස්සේ උපන්න කෙනාට තියෙන නියත බය මරණයයි. උපන් කෙනා උපදිනකොටම මිටිමොලවාගෙන පැමිණෙනවා මරණය. මරණයේ උරුමය. පින්වතුනි මේ ජීවිතය ගත කරනකොට අපිට හැම දෙයක්ම හම්බ වෙන්නේ. ඇතැමුන්ට ධනය හම්බ වෙනවා, ඇතැමුන්ට ධනය නැහැ. ඇතැමුන්ට නිරෝගීකම හම්බ වෙනවා, ඇතැමුන්ට නිරෝගීකම නැහැ. ඇතැමුන්ට සැප සම්පත් හම්බ වෙනවා, ඇතැමුන්ට සැප සම්පත් නැහැ. ඇතැන් අයට දැස්වල පෙනීම හම්බ වෙනවා හොඳට, සමහරුන්ගේ ඇස් පේන්නේ නැහැ. සමහරුන්ට කතා කරන්න පුළුවන්, සමහරුන්ට කතා කරන්න බෑ. සමහරු හරි ඥානවන්තයි, සමහරුන්ට ඥානෙ නැහැ. සමහරුන්ගේ රූප සෝභා මනස්කාන්තයි, සමහරු හරි කැතයි. නොඑක්දී මනුස්සයන්ට හැමදේම ලැබෙන්නේ නැහැ. හැබැයි උපදින හැම දිනෙකටම ලැබෙන දේකුත් තියෙනවා. උපදින හැම කෙනෙකුටම ලැබෙන දේ නම් කුමක්ද? මරණයයි. උපදින හැම කෙනාම උරුම කරගන්නා එකම එක දෙය මරණයයි. නියත වශයෙන් අපිට කෙනෙක් ගැන කියන්න පුළුවන්. ඔබට මොනවා නොවුනත් ඔබ මැරෙනවා. ජීවිතය කියන එක අපි මරණය කියන එක උරුම කරගත් එකක්. ගහක ගෙඩියක් ඉදුණා වගේ. පින්වතුනි මේ ජීවිතය කියන ඵලය ඉදුනේ අම්මාගේ කුසේ පිළිසිඳ ගත්ත දවසේ. අම්මාගේ කුසේ අපි යම් දවසක පිළිසිඳ ගත්තාද? පිළිසිඳ ගත්ත දවසේ ඉඳලා ඒ මොහොතේ ඉඳලා යම් බිහිතියක් තියෙනවා නම් ඒ තමයි මරණ භය. ඇතැන් දරුවෝ අම්මලාගේ කුසට එනවා. කුසට ආවට පස්සේ අම්මාට දරු පැටියෙක් මගේ කුසේ පිළිසඳ ගත්තා කියන නිමිති පහළ වෙනවා. එතකොට ඒ අම්මා තාත්තා දෙන්න ආසාවේ බලාගෙන ඉන්නවා තමන්ගේ කුසින් දරු පැටියෙක් එළියට එනකන්. අහෝ එහෙම බලාගෙන ඉන්න අම්මලා තාත්තලා කී දෙනෙක් දුකට දුම්නසට පත් වෙලා අඬන්න දොඩන්න ඇද්ද? අනේ අපේ බඩට ආපු දරු පැටියා බඩේදිම මිය ගියා කියලා. එහෙම වෙන්නේ නැද්ද? එහෙම වෙනවා.
මේ මනුස්ස ලෝකෙට එන්න ඇවිල්ලා කුසේදිම මිය යන ජීවිත කොච්චරද? අම්මලා තාත්තලාගේ කුසවල් වලට මේ අම්මලා තාත්තලාගේ ලෝකයට දරු පැටව ආවට පස්සේ දැන් තාක්ෂණික දියුණු නිසා ඒ අම්මා තාත්තා දෙන්නා ගිහිල්ලා මේ ස්කෑන් කරලා බලවනවා අපිට උපදින්න ඉන්නේ පුතෙක්ද දුවෙක්ද? දුව පොඩ්ඩක් නම් උපදින්න ඉන්නේ. මුළු ගෙදරම දුව පිළිගන්න සැරසෙනවා. කැලෙන්ඩර් ඔක්කොම ගහන්නේ චූටි ගෑනු ළමයින්ගේ ෆොටෝ. රෝස පාට නෙට් අරගෙන එනවා. රෝස පාට බේසන් ගේනවා. රෝස පාට තොටිලි හදනවා. දුව පිළිගන්න සැරසෙනවා. පුතෙක් නම් ඔක්කොම නිල් පාටින් සැරසෙනවා. එහෙම පිළිගන්න ඉන්න දෙමව්පියෝ කී දෙනෙක් දුකටපත් වෙන්න ඇද්ද? දරුවා උපදින මොහොතේ මැරුණා කියලා. ඇතැම් දරුවෝ උපදිනකොට දස මාසයක් 9 මාසයක් කුසේ ඉඳලා උපදිනකොට මේ ලෝකේ දාලා යනවා. අම්මගේ කුසින් එළියට එන මොහොතේ එහෙමත් මැරෙනවා. ඇතැම් අය මේ ජීවිතේ දාලා යන්නේ පින්වතුනි අම්මගේ තාත්තගේ හිත සනසවන ලපටි මල් කැකුලක් වගේ වයසේ. මට මතකයි එක අවස්ථාවක අපේ ස්වාමීන් වහන්සේ නමක් රෝහලකට වැඩම කළා. ඒ රෝහලෙන් යම් ප්‍රතිකාරයක් ලබා ගැනීම පිණිස. ඒ ස්වාමීන් වහන්සේ ටික වෙලාවකට රෝහලේ වැඩ ඉන්නකොට මුළු රෝහලටම ඇහෙන්න බෙරිහන් දීගෙන අම්මා කෙනෙක් චූටි දරු සිඟිත්තෙක් උස්සගෙන දුවගෙන ආවා. අනේ මගේ දරු පැටියා බේරලා දෙන්න කියලා. ඒ දුවගෙන යනකොට අපේ ස්වාමීන් වහන්සේ දැක්කා ඒ අම්මගේ අතේ ඉන්න දරු පැටියාගේ ස්වභාවය. ඒ දරුවගේ ඔළුව පැත්තක් සම්පූර්ණයෙන් ඇතුළට එබිලා වගේ තිබුණා. ඒ දරුවගේ නාහෙන් කටින් ලේ පාටට සෙම ඇවිල්ලා තිබුණා. එතකොට මේ ස්වාමීන් වහන්සේ දකින්නකොටම තේරුම් ගත්තා මේ දරුවා මැරිලා. නමුත් අර අම්මා උස්සගෙන දුවනවා අනේ මගේ දරුවා බේරලා දෙන්න කියලා. ඊට පිටිපස්සෙන් ආපු කෙනෙක්ගෙන් මේ ස්වාමීන් වහන්සේ ඇහුවා මහත්තයා අර අම්මා උස්සගෙන ගියපු දරුවට මක් වෙලාද? එතකොට ඔහු කිව්වා අනේ ස්වාමීනි ඒ දරුවට හරියට අවුරුද්දක්වත් වයස නැහැ. ඒ අම්මා දරුවා නලව ගන්න කියලා පහළ වත්තට අරගෙන ගිහින් තිනවා. වත්තේ පොල් ගහකින් ගෙඩියක් අතේ වඩාගෙන හිටපු දරුවගේ ඔළුවට වැටිලා. ජීවිතය මෙහෙම ජීවිතය අත්හැරලා දාලා යන්න වෙනවා. හරියට පින්වතුනි ඉදුණු ගෙඩි ගස් වලින් වැටෙනවා වගේ. කොයි තැනකදීද කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අපිට එකක් කියන්න පුළුවන්. අනිවාර්ය උරුමය. මව් කුසේදී මැරෙනවා. උපදින මොහොතේ මැරෙනවා. ලදරු කාලේ මැරෙනවා. නව යෞන් වයසේ මැරෙනවා. යෞන් වයසේ මැරෙනවා. මැදි වයසේ මැරෙනවා. නාකි වෙලා මැරෙනවා. මැරෙනවා කියන එකමයි අහන්න තියෙන්නේ. අපිට කවදාවත් අහන්න නෑ උපන් මිනිහෙක් නොමැරී හිටියා කියලා. ඒ නිසා මේ ජීවිත ස්වභාවය යමෙක් තේරුම් ගන්නවා නම් ඒක ඔහුගේ ඥානයයි. ඒ ඥානය ඔහුට සැනසෙල්ල උදා කරන්නේය. ඒ ඥානය ඔහුට සැපේ උදා කරන්නේය. ඒ ඥානය ඔහුට සුවය ඇති කරන්නේය. ඒ නිසා මේ ධර්මය අහලා ඒ ඥානේ ඇත්තට මුහුණ දෙන්න පුළුවන් නුවණ ඔබත් ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කුඹලෙකු ඔපදමා තැනු මැටි බඳුන් හැම බිඳෙමින් නිමා වී ඒ හැම වැටෙයි බිම මෙලෙසින් ලොවේ ඉපදුන මිනිසුන්ද හැම මරණය කරා යති කර මැටි බඳුන් සම. ජීවිතේ හරියට මැට්ටෙන් කරපු මැටි භාජනයක් වගේ. මැටි භාජනයේ නිමා වෙනවා බිඳීමෙන්. මැට්ටෙන් නම් යමක් හැදුවේ මැටි වලින් හැදූ දේ උරුමය බිඳී යාමයි. ආන් ඒ වගේමයි ජීවිතය කියන එකේ අනිවාර්ය උරුමය මරණයයි.
මැටි භාජන කියන ඒවා ගත්තාම පින්වතුනි ඇතැන් මැටි භාජන තියෙනවා අනර්ඝ. ඒ මැටි භාජන හරි වටිනවා. ඒ මැටි භාජන ධනවතුන්ට පරිහරණය කරන්න පුළුවන්. මේ සාමාන්‍ය සල්ලි තියෙන මිනිස්සුෙකුට ගන්නවත් බෑ. එච්චර වටිනවා. තවත් මැටි භාජන තියෙනවා සාමාන්‍ය මිල. තවත් මැටි භාජන තියෙනවා අඩු මිල. ඇතැම් මැටි භාජන තියෙනවා මැට්ටෙන් හදනකොට පොඩ්ඩක් හැඩ පිට ගියාම ඒවා නිකන් දෙනවා. හැබැයි අනර්ඝ වුණත් නිකන් දුන්නත් ඒ හැම එකක්ම මැටි නම් මැටි භාජනයේ උරුමය බිඳී යාමයි. ඔන්න ඔය වගේ මේ ලෝකේ අනර්ඝ ජීවිත තියෙනවා. ඒ අනර්ඝ ජීවිතත් මරණයෙන් අවසන් වෙනවා. මරණයේ පහර කෑමට ලක් වෙනවා. කොච්චර හිටියාද මේ සමාජෙට මහා යහපතක් කරපු උත්තමයෝ. අපි අතීතයේ දිහා හැරලා බලනකොට අපේ අතීත රජදරුවෝ මේ ලංකා භූමිය සුරකින්ට මහා මෙහෙවරක් කරපු රජදරුවෝ හිටියා. ඒ රජදරුවෝ ගැන අපි කතා කරනවා අතීතයට ගියපු අය විදිහට. ඒ අය මිය ගියා. මේ සමාජයට මහා සේවයක් කරපු අය මිය ගියා. මේ මිනිස්යාගේ ආදරේ දිනාගෙන හිටපු අය මිය ගියා. මේ මිනිස්සයා දකින්නකොට වසඟයට පත්වෙච්චි තමන්ගේ ගෙවල් වල මේ කැලෙන්ඩර් විදිහට ගහගෙන ගේ ලස්සන කරගන්න තරම් සුන්දර රූප සෝභා තිබුණ ලස්සන නළු නිළියෝ. ඒ අය මිය ගියා. ඒ වගේ අනර්ඝ මැටි භාජනයේ බිඳෙන්නාසේ අනර්ඝ මිනිසුන්ද මිය යන්නේමය. බාල මැටි භාජන තියෙනවා. බාල මැටි භාජනෙත් බිඳී යනවා. ඒ වගේ මේ සමාජයේ ඉන්නවා සමහරු ප්‍රසිද්ධ නැහැ. කවුරුත් දන්නෙත් නැහැ. දැන උගත්කමකුත් නැහැ. හැබැයි ඒ අයත් මරණයටපත් වෙනවා. දහරාච මහන්තාච යේ බාලා යේච පණ්ඩිතා සබ්බේ මච්චු වසං යන්ති සබ්බේ මච්චු පරායනා. බලන්නේ වචනේ සබ්බේ මච්චු වසං යන්ති සබ්බේ මච්චු පරායනා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහරාච පුංචි අයත් මැරෙනවා. මහන්තාච වැඩිහිටියොත් මැරෙනවා. යේ බාලා බාලයොත් මැරෙනවා. යේච්ච පණ්ඩිතා පණ්ඩිතයොත් මැරෙනවා. සබ්බේ මච්චු වසං යන්ති හැමදෙනාම යන්නේ මරණේ වසඟයටයි. සබ්බේ මච්චු පරායනා මරණය තුලින් සියල්ල නිමවන්නේය. මරණය තුලින් සියල්ල නිමවන්නේ බොහෝ දෙනෙකුට අමතකයි මැරෙනවා කියන කාරණේ. ඒ නිසා බොහෝ දෙනෙකුගේ ජීවත් වීම නොමැරෙන ජීවිත වගේ. නොමැරෙන ජීවිත වගේ ජීවිත නම් ගත කරන්න එපා පින්වතුනි. හොඳට නුවණ උපද්ද ගන්න පොඩි කාලයයි අපිට ඉන්න තියෙන්නේ කියන කාරණේ ගැන. එහෙම නුවණක් අපි උපද්ද ගත්තොත් මේ අසරණ ජීවිතයට යම් සරණක් කොහොමත් මරණයෙන් කෙලවර වෙන ජීවිතයට යම් පිහිටක් අපිට හදාගන්න පුළුවන් මේ කාලේ. හැබැයි මේ පුළුවන්කම ලැබෙන්නේ මැරෙනවා කියන එක ගැන අදහසක් තිබුණොත්. නුවණැත්තෝ තමයි මේ මරණය ගැන තේරුම් අරගෙන ජීවත් වෙලා ඉද්දීම මරණය කියන එක ගැන තේරුම් අරගෙන නුවණින් ජීවිතය ගත කළේ. දැන් සාමාන්‍යයෙන් ඇතැම්මෝ ඉන්නවානේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන ගරහලා කතා කරන. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ හරි ඍණාත්මකයි. ඒකේ මේ මරණය ගැනමයි කියන්නේ කියලා. ඒ තමයි මෝඩ. බුදු කෙනෙක්ගේ ධර්මයටත් එහෙම කියනවා කියන්නේ ඒ චරිතයේ අභ්‍යන්තරින්ම මෝඩයි. ඉතින් මොනවා කරන්නද? පඤ්ඤා වත්තස්සා යන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්සාති. මේ ධර්මයේ ප්‍රඥාවන්තයාට පෑහෙන එකක් දුෂ්ප්‍රඥයාට නොවේ. ඒ නිසා දුෂ්ප්‍රඥයෝ කොච්චර ගැරහුවත් ඒ දුෂ්ප්‍රඥයන්ට අනුකම්පා කරන්නයි තියෙන්නේ. හැබැයි ජීවිතය ගැන මේ මරණයට පත්වෙන එකක් කියලා තේරුම් ගැනීම එක මහා අර්ථයක්. ඒක හොඳට තේරෙනවා අපේ ධර්මාශෝක අධිරාජයාගේ රාජකීය පවුලේ එක සිදුවීමක් වුණා. ධර්මාශෝක අධිරාජයාගේ
සහෝදරයා තිස්ස. තමන් අධිරාජය බවට පත් වුණාට පස්සේ ධර්මාශෝක රජුරුව යුවරාජ පදවිය දුන්නේ තිස්ස කියන තමන්ගේ සහෝදරයට. ඔහුට කියනවා යුවරාජ උපරාජ. දැන් මේ උපරාජ යුවරාජ ධර්මාශෝකයන්ගේ පරිවර්තනය දිහා බලාගෙන හිටියා. මොකද්ද ධර්මාශෝකයන්ගේ පරිවර්තනය? ඇත්තටම ඔහුගේ නම අශෝක. බිහිසුණු යුද්ධ කරපු නිසා ඔහුට නම පට බැඳුනා චණ්ඩාශෝක. නීග්‍රෝධ සාමණේරයන් වහන්සේ නිසා බුදුසසුනට පැහැදුනා. බුදුසසුනේ පැහැදී මහා ධර්මානුකූල රජෙක් වුණා. ඒ නිසා ඔහුට නම යෙදුණා ධර්මාශෝක. ධර්මාශෝක රජුරෝ කොච්චර දැහැමි වුණාද කියන්නේ තමන්ගේ රජමාලිගාවේ දිනපතා දන් දෙන්න පටන් ගත්තා 60,000ක් මහා සංඝරුවනට. 60,000ක් සංඝයාට දන් දෙනවා. පින්වතුනි අපි ජීවිතේ දැකලවත් තියනවාද 60,000ක් සංඝයාට දන් දීමක්? අපි 500 600 නමට දෙන දානි දැකලා තියෙනවා. හැබැයි 60,000ක් වඩම්මලා දෙන දානයක් එහෙම දාන දුන්නා. එහෙම තමයි මේ බුද්ධ ශාසනය දම් පූජා කළේ. දැන් අද කාලේ එහෙම දාන පූජා කරන්න පටන් ගත්තොත් රජගෙදරක මේ මිනිස්සු කාලගෝට්ටි කරන්න පටන් ගනී මේ රට ගොඩ නගන්න තියෙන ධනෙ විනාශ වෙනවා කියලා. ඒ කාලේ ධර්මාශෝක අධිරාජයා 60,000ක් මහා සංඝරුවනට නිති දන් දෙනවා. උපරාජ තිස්සට මේක හරි ගියේ නෑ. උපරාජ තිස්ස කල්පනා කළා මේ භික්ෂූන් වහන්සේලා තරුණ වයසේ හොඳට අතපය තියෙන පිරිමි. ඒත් උන්වහන්සේලා මේ පාත්‍රයක් අරගෙන පිණ්ඩපාතේ වැඩම කරලා මේ රජුරුවන්ගේ ආහාර පාන නිකන් අනුභව කරනවා. ඇයි මේ අයට වැඩ කරන්න බැරි? දැන් ඔන්න රජුරුවන්ට හිතෙනවා. රජුරුව දවසක් මුවදඩේම යනවා. උපරාජ තිස්ස මුවදඩේම යද්දි දැක්කා මුව ගංගාවල වතුර පීලා නිල් තනකොළ කාලා හරි කෙලි දෙලින් උඩ පැන පැන ඉන්නවා. එතකොට උපරාජ තිස්ස කල්පනා කරනවා දැන් මේ මුවන්ට වනාන්තරේ වතුර ටික නිකන් ලැබෙනවා. වතුර වෙනුවෙන් මිලක් ගෙවන්න ඕනේ නැහැ. වතුර වෙනුවෙන් මහන්සි වෙන්න ඕනේ නැහැ. තනකොළ ටික මුන්ට නිකන් ලැබෙනවා. නිකන් කන නිකන් බොන මේ සත්තු තමන්ගේ ප්‍රකෘති ස්වභාවයම පෙන්නලා නටලා සතුටු වෙලා ඉන්නවා. දැන් භික්ෂුන් වහන්සේලාට නිකන් වළඳන්න ලැබෙනවා. නිකන් පෙන් බොන්න ලැබෙනවා. ඔක්කොම නිකන්. මුන්වහන්සේලා ඇත්තම කරනවා නම් කරන්න ඕන නිකන් කාලා නිකන් බීලා සතුටින් ඉන්න එපැයි නටලා ගයලා. එහෙම මුකුත් නැත්තේ එකත් එකටම බොරුව මේ කරන්නේ. එහෙම හිතක් උපන්නා. ඔය හිත ධර්මාශෝක අධිරාජයට ගිහින් කියනවා භික්ෂුන් වහන්සේලා කියන්නේ බොරුකාරයෝ කියලා. එතකොට ධර්මාශෝක අධිරාජයා කල්පනා කළා මේ උපරාජ තිස්සට කරුණු පහදලා දෙන්න ඕන. උපායක් යෙදුවා. උපාය තමයි ධර්මාශෝක අධිරාජයාගේ නිල මුද්‍රාව සහිතව රාජකීය ලියමනක් යවුවා උපරාජට. එතකොට රාජකීය ලියමන කියන්නේ පින්වතුනි ඒක ආඥාවක්. මේක නිකං රජෙක්ගේ ආඥාවක් නෙවෙයි අධිරාජයෙක්ගේ ආඥාවක්. ඒ ආඥාවේ තිබුණේ මෙහෙම උපරාජ තිස්සය ඔබට අද සිට දින 7ක් රාජකීය සැප ලැබේ. රජුගේ භෝජන, රජු උදෙසා තියෙන නැටුම් ගැයුම්, රජුගේ යහන, රජු උදෙසා තියෙන සියලු සැප සම්පත් ඔබටයි. හැබැයි 7 දවසින් පස්සේ ඔබව හිසගසා ඝාතනය කරන්නේය රජුගේ යන. මේක ගිහින් දෙන්න කිව්වා. දැන් උපරාජ තිස්සට හිතා ගන්න බෑ රාජකීය ආඥාව. එසේ මෙසේ රජෙක්ගේ නෙමෙයි චණ්ඩාශෝක නමින් ප්‍රකටව සිටපු මහා කුරිරු රජෙක්ගේ ආඥාව.
මේක කියවලා බිහිතියටපත් වුණා. දවස් 7 ගත වුණාට පස්සේ ධර්මාශෝක අධිරාජයා කියනවා රාජපුරුෂයන්ට, රාජපුරුෂයනි කෝ දැන් උපරාජයා? උපරාජයාව කැඳවාගෙන එන්න කිව්වා. එතකොට සේවකයෝ කියනවා දේවයිනි අපේ තිස්ස යුවරජුරුවන්ට තනියම නම් එන්න පුළුවන් කමක් නැහැ. ඔහු ඔත්පලයි. එතකොට කිව්වා එහෙනම් ඔසවාගෙන වරෙල්ලා. ඇඳක තියලා යහනාවක තියාගෙන උස්සගෙන ආවේ. ඇඟ පණ නැහැ. එතකොට ධර්මාශෝක අධිරාජය අහනවා ඈ උපරාජ ඔබට දවස් 7ක් කැමති විදිහට කන්න, කැමති විදිහට බොන්න, කැමති විදිහට නටන්න මං රජ සැප දුන්නනේ. ඇයි ඔබ රජ සැප භුක්ති විඳින්නේ නැද්ද? එතකොට උපරාජ කියනවා අනේ දේවයිනි දවස් 7කින් මැරෙනවා කියන කාරණේ හිතට එනකොට මට මොන රජ සැපක්ද කියලා ඇහුවා. එතකොට ධර්මාශෝක අධිරාජ්‍යයා කාරණේ පැහැදිලි කරනවා. උපරාජ තිස්සය දවස් 7කින් මැරෙනවා කියන කාරණේ සිහි කරන ඔබ ඔය රාජකීය සම්පත්තියේ ඔහුම නොයලුණා නම් ඔබට මේ කාම සම්පත් කිසි වටිනාකමක් නැති දේවල් බවට පත් වුණා නම් ඉහළට ගන්න හුස්ම පොද පහළට හෙලන්න පෙර මැරෙන්න පුළුවන් කියලා හිතන ඒ උතුම් සංඝයා වහන්සේලා කොහොමනම් කාමයේ ඇලෙන්නද? ඒක තමයි මරණය ගැන සිහි කිරීම නිසා උපදින අසිරිමත් ඥානය. ඒ ඥාණයෙන් පින්වතුනි යහපතමයි උදා වෙන්නේ. ජීවිතය ගැන ඇත්ත තේරුම් ගැනීමෙන් උපදින්නේ යහපතමයි. ධර්මයේ හැසිරෙන්න අප්‍රමාද බව උපදිනවා. ඒ නිසා පින්වතුන්ලා මේ කාරණේ හොඳට තේරුම් අරගන්න. මේ කියා දෙන්නේ අපේ ජීවිතය ගැන. තේසං මච්චු පරේතානං ගච්ඡතං පරලෝකතු න පිතාතාය තේ පුත්තං ඥාතිවා පන ඥාතකේ. මැඩමින් මරණයෙන් පරලොව යන කලට තම පුතු වලකන්ට නොහැකිය පියෙකුහට නෑයෙක් දිවිගෙවා යන විට මරණයට නොහැකිය වලකන්ට එය ඥාතියෙකුහට. බලන්න මේ බුදුරජුන්ගේ ධර්මයේ අර්ථ. එකට ජීවත් වෙන අය මෙරි මෙරි යනවා. මරණයට පත් වෙනකොට තාත්තට බෑ කියනවා පුතාව වළක්වන්නට. අනේ මාගේ ප්‍රිය පුත්‍රය මගේ ආයුෂත් අරගෙන ඔයා ජීවත් වෙන්න ඔයා මැරෙන්න එපා. ලබන්න බැරි දෙයක්. තාත්තා මිය පරලෝ යනකොට ආදරණීය පුතාට බෑ කියනවා තමන්ගේ තාත්තව ඒ ගමනින් වළක්වන්නට. නෑයෙක් මැරිලා යනකොට තව නෑයෙකුට බෑ කියනවා ඔහු තමාව අත්හැර යන එක නවත්තන්නට. අපිත් එක්ක ජීවත් වෙන ප්‍රිය ඥාතීන්, අපිට මේ ජීවිතේ ගොඩාක් උපකාර කරපු අය, අපි හදවත් වලින් මහා සෙනෙහසකින් බැඳිච්ච අය, මේ හැම දිනම පින්වතුනි මෙරි මෙරි වෙන් වෙලා යනවා. හරියට මේ වගේ එක එක ගවයාව කැඳවා මරණයට ගවයන් මරන්නා උන්ගෙන යති යසට එලෙසම නෑසියන් වැළපෙන හඬන විට කැඳවන හැටි බලව එකිනෙක මරණයට. මරණයට කැපවිච්ච හරක් එක ගාලේ බැඳලා ඉන්නවා වගේ මේ ජීවිතේ. මරණය උදෙසා කැපකරපු හරක් එකම ගාලක බැඳලා ඉන්නවා. ඒ බැඳලා ඉන්න හරක් එකට ඉන්නේ තමන් උදෙසා ඇනවුමක් එනකන් විතරයි. කවුරු හරි ඇවිල්ලා ඇනවුම් කරොත් එහෙම අර හරකා මට ඕන, අර හරකා මට මසට ඕන කියලා මස් කන්න කැමති මිනිහෙක් ඇනවුම් කරපු ගමන් එක ගාලේ බැඳලා ඉන්න හරකාව ලෙහාගෙන අරන් යනවා. ඒ අරගෙන යන හරකාව එක ගාලේ ඉන්න අනිත් හරකුන්ට ආයේ කවදාවත් දකින්න ලැබෙන්නේ නැහැ. මේ වගේ
මේ වගේ අපිට ලෝකයේ දීපු අම්මා අපිත් එක්ක එකට ජීවත් වෙනවා. ජීවත් වෙලා ඉද්දී අපි දන්නේ නැහැ. ඒ අම්මාගේ මරණයට කැඳවුම එනවා. ඒ මරණයට කැඳවුම එනකොට කොච්චර ආදරය කළත් කොච්චර ස්නේහයෙන් බැඳී හිටියත් අපි හැමෝම අත්හැරලා දාලා ඒ අම්මා යන්න යනවා. අපි ආදරය කරන අනිත් ඥාති ඒ විදිහට මේ ලෝකෙන් යන්න යනවා. පිටුතුනේ මේ ලෝක ස්වභාවය මෙයයි. එක අවස්ථාවක මට මතකයි නායම් සිදුවීමක් සිද්ධ වෙච්ච තැනක තරුණ යුවලක්. ඒ අය අවුරුදු 30-35 තරුණ අම්මා තාත්තා දෙන්නෙක්. ඒ දෙන්න අඬලා අඬන්න කඳුළු නැති වෙන තරකම් අඬලා. සාමාන්‍යයෙන් ඔබ දැකලා ඇති ගොඩාක් අඬපු අය ඒ අඬලා ඉවරුණාට පස්සේ ඒගොල්ලන්ගේ ඇඬුමේදී කඳුළු වෙන්නේ. ඊළඟට ඒගොල්ලෝ ඉකි ගහනවා විතරයි. ඒ ඉකි ගහ ඉන්න දෙමාපියන්ගෙන් කරුණු විමසුවා. ඇයි මේ? නායයන් එනකොට ඒ නායමේ අවස්ථාවට ඒ දවසේ ගෙරවිලි සහිතව ඒ ප්‍රදේශයට මහා වැහි තිබිලා තියෙනවා. ඒ වැස්ස වෙලාවේ මේ දෙන්නට හිටියා චූටි දරු පැටව් දෙන්නෙක්. එක දරුවෙක්ගේ වයස අවුරුදු 8ක්, අනිත් දරුවගේ වයස අවුරුදු 11ක්. මේ දරු පැටව් දෙන්න මේ කෑ ගගහ අඬන්න ගන්නවා ගොරවනකොට බයටපත් වෙලා. එතකොට මේ අම්මයි තාත්තයි කල්පනා කළා මේ දරුවන්ට ටීවී එකවත් දාලා දෙන්න විදිහක් නැහැ, අකුණු ගහනවා. ඒ නිසා අද කල්ැතුව කාලා අපි කල්ැතුව නිදාගමු. හවස 6 වගේ වෙනකොටම ගෙදර උයලා දරු පැටවුන්ටත් කවලා මේගොල්ලෝ කාලා දරු පැටව් දෙන්න මැද නිදි කරගෙන මහ දෙන්න දෙපැත්තේ එක ඇඳේ 4 දෙනා නිදාගත්තා. සාමාන්‍යයෙන් ඇඳිරි වැටිගෙන එනකොට මේ එහෙම් මෙහෙම් පිපුරුම් ආදිය සිද්ධ වෙනවා. නාය යන ගෙවල් එහෙම් මෙහෙම් කඩන් යනකොට මිනිස්සු කෑකොස්සන් ගහනවා. මේ හඬ ඇහිලා අර මහ දෙන්න නැගිට්ටා. ඒ නැගිටලා දෙන්න කතා වුණා මේ දරුවෝ හැරවන්න ඕනේ. මොකද්ද වෙන්නේ කියලා අපි බලන්න යන්. එහෙම හිතාගෙන ඒගොල්ලෝ ඒ කාරණේ කිව්වේ අනේ අපි අපේ අසල්වැසි ගෙදරට අඩි 2යි. ඒ අඩි 2 ගොඩ උනේ. ඒගොල්ලන්ගේ සමීපයේ තියෙන ගෙදෙට්ට තමන්ගේ ගෙදර ඉඳලා අඩි 2ක් තිබුණේ. ඒ කිව්වේ මේ ළඟ ගෙදෙට්ට මේ දෙන්න ගොඩ වෙනකොට ඒ පමාවට නිදාගෙන ඉන්න දරු පැටව් දෙන්නත් එක්ක තමන්ගේ ගේ ගියා. තමන්ගේ ශරීරයට හේතු වෙලා නිදාගෙන හිටපු දරු පැටවුන්ගේ උණුහුම ඇඟෙන් යන්න කලින් ඒ දරු පැටව් දෙන්න මහ පොළොවේ මිහිදන් වුණා. මේ තමයි ජීවිතය. සූදානම් වෙලා හිටියේ නැත්තම් පින්වතුනේ මේ ජීවිතේ එන අනපේක්ෂිත සිදුවීම් වලට මුහුණ දෙන්න අපි කොහොමද මේ ජීවිත අරගලයට සාර්ථකව මුහුණ දෙන්නේ? කොහොමද කෙනෙක් මේ ජීවිත අරගල ඉස්සරහා උමතු නොවී ඉන්නේ? මේ ජීවිත අරගලයට මේ සසර ගමනේ කොයි කාලෙත් අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි වාසනාවක් මේ කාලේ අපිට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයක් පවතින කාලේ උපදින්න ලැබුණා. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය පවතින කාලේ උපදින්න ලැබීමේ ලාභය මොකක්ද? අපි අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ තමන්ගේ ආදරණීය දරු පැටියා සිඟිති පුතා අහිමි වෙච්චි කිසා ගෝතමිය පිස්සියක් බවට පත් වෙලා අඬාගෙන එනවා බුදුරජාණන් වහන්සේ ළඟට. ඈ උමතු වෙන්න තරම් වේදනාව ආවා. හැබැයි බුදුරජුන්ගේ මහ කරුණාව අභියස ඈ සුවපත් වුණා. තමන්ගේ මුළු පවුලම අහිමි වෙලා පටාචාරාව ඇඳිවතත් නැතුව බුදුරජාණන් වහන්සේ ළඟට දුවගෙන එනවා පිස්සියක් වෙලා. ඒ පටාචාරාව බුදුරජුන්ගේ ධර්මය අහලා
සම්පූර්ණයෙන් සුවපත් වුණා. එහෙනම් මේ ජීවිතේ මහා අරගල මැද සුවපත් වෙන්න ඕන කරන දේ අපිට තාම ඉතිරි වෙලා. අපේ වාසනාවකට ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයක් සනසන සුන්දර ධර්මය අපිට ඉතිරි වෙලා තියෙනවා. ඒ ධර්මයේ පින්වතුනි හොඳට ඉගෙන ගන්න. මේ කරුණු කාරණා අපි පහදලා දෙනකොට ඔබ හැමතිස්සෙම හිත පහදවන්න. ඇත්තම මේ දේශනා ඉගෙන ගන්නකොට අපිට හැමතිස්සෙම උපන්නේ චිත්ත ප්‍රසාදය. බුදුරජාණන් වහන්සේ කොච්චර සත්‍ය වදාළද? බුදුරජාණන් වහන්සේ වදාළ කාරණා කොච්චර ඇත්තක්ද? මගේ බුදුරජාණන් වහන්සේ ලෝකයට සත්‍ය දේශනා කළා කියලා හිත පහදවන්න. වැටමින් ජරා මරණයට නොසිතූ විලසේ මැඩමින් පෙළෙති ලෝ සත හැම විට දුකසේ දකිමින් නැනැති උතුමන් ලෝදම මෙලෙසේ නිතියෙන් ශෝක නොකරත්මය කිසි විලසේ. තමන් එකට ජීවත් වෙන අය මරණයට පත් වෙලා යනකොට මේ ලෝකේ හැම දිනම උරුම කරගන්නේ ශෝකය විතරයි. ඒ ශෝකය උරුම කරගන්න හේතුව ඔවුන් ජීවිතය ගැන කලින් හිතලා නැහැ. ජීවිතේ උරුම වෙන දුක් ගැහැට ගැන කල්ැතුව කල්පනා කරලා නැහැ. ප්‍රියාය වෙන් වෙනවා කියන එක කලින් හිතලා නැහැ. හැමදෙනා මරණය උරුම කරගත්තා කියන එක කලින් හිතලා නැහැ. ඒ නිසා නොසිතූ දේ එකපාර කඩාපාත් වෙනකොට අඬනවා ඇරෙන්න, වැළපෙනවා ඇරෙන්න, සුසුම් හෙලනවා ඇරෙන්න ඔවුන්ට වෙන කිසිවක් නැත. හැබැයි ඥානවන්තයෙක් බුදු කෙනෙක්ගේ ධර්මය අහලා ඒ ධර්මයේ තුල ඉඳන් ජීවිතේ දිහා බලනකොට ඒ ධර්මයේ තුල මේ පිහිටා ජීවිතේ දිහා බලන කෙනාට ඒ ශෝකය උපදින්නේ. ඒක තමයි තියෙන සැනසෙල්ල. ශෝක කරන්න වෙන කාරණේ ඉස්සරහම කෙනෙකුට පුළුවන් නම් ශෝක නොකර ඉන්න. ඒ බුදු කෙනෙක්ගේ දහමක් නිසාමයි. වෙන දෙයකින් පින්වතුනි මේ ආධ්‍යාත්ම ශක්තිය උපදින්න බෑ. සාමාන්‍යයෙන් ශෝක හුල් වලින් පහර කරන මිනිස්සු ඒ ශෝක හුලෙන් සුවපත් වෙන්න කියලා හිතාගෙනත් නොමගටමයි යන්නේ. බුදු කෙනෙක්ගේ ධර්මයක් අහලා ඒ ධර්මයේ තුලින් සත්‍ය වටහාගෙන සැනසීමේ වාසනාව ලබන්නේ කීයෙන් කී දෙනාද? බුදුරජාණන් වහන්සේ මනාකොට අවබෝධ කරගෙන දේශනා කරපු ධර්මය ගැන කවර කතාද? අපගේ මහබෝසතාණන් වහන්සේ සංසාර ගමනේ එනකොට උන්වහන්සේට තිබුණ ප්‍රඥාව. එක ජීවිතයක මහබෝසතාණන් වහන්සේ ඍෂිවරයෙක්. ඒ ඍෂිවරයාට ඒ ඍෂි තවුසාට ඒ තවුසාත් සමීපයේම මහානදම් පුරාගෙන හිටියා. එතුමාගේ ගිහි කල භාර්යාව. ඇගේ නම සම්මිල්ල හංසිනී. මේ සම්මිල්ල හංසිනී මේ තරුණ තාපසියත් එක්ක මහබෝසතාණන් වහන්සේ තවුස්දම් පුරාගෙන ඍෂි පැවිද්දෙන් පැවිදි වෙලා වාසය කරනවා. මේ සම්මිල්ල හංසිනී කියලා කියන්නේ පින්වතුනි දුටු දුටුවන්ගේ හිත වසඟ කරන්න තරම් මහ මනස්කාන්ත රූප සෝභා තිබුණ ස්ත්‍රියක්. ඒ වෙන කවුරුත් නෙවෙයි අපේ යශෝදරා අරහත් උත්තමාවිය ඒ පෙර ජීවිතේ. කාලයක් ගත වෙනකොට මේ සම්මිල්ල හංසිනී තාපසියට බලවත් රෝගයක් හටගත්තා. ලේ අතිසාරි. දැන් ඇයට මේ ලේ බඩේ ලියනවා. ඇයි ගොඩක් අසාධ්‍යයි. එතකොට බෝසතාණන් වහන්සේ කල්පනා කළා තමන්ගේ සහෝදර තාපසියට බෙහෙතක් හේතක් කරගන්න ගමට වැඩම කරන්න ඕන. සම්මිල්ල හංසිනී තවුසියත් එක්කම බෝසතාණන් වහන්සේ ගම්මානයට වැඩම කළා. ගම්මානට වැඩම කරනකොට තාපසීට හරි වෙහෙසයි. තාපසිය මේ බෝසතාණන් වහන්සේට කියනවා තාපසතුමනි මට හරි අමාරුයි. මම පොඩ්ඩක් අම්බලමක හාන්සි වෙන්නම්. ඔබ වහන්සේ මටත් එක්කම පිණ්ඩපාත දානයක් මේ ගමෙන් අරගෙන එන්න කිව්වා. සම්මිල්ල හංසිනී තාපසිය අම්බලමේ හාන්සි වුණා. අනේ ඇයගේ අවසාන හාන්සි වීම. ඇයි යලි නැගිට්ටේ නෑ.
එහෙම්ම කලුරිය කළා. මහබෝසතාණන් වහන්සේ දානි පොඩ්ඩක් හොයාගෙන ගමේ පිණ්ඩපාතේ වැඩම කළා. ඔය වෙලාවේ මිනිස්සු මේ අම්බලමට ගොඩ වැදිලා මිනිස්සු දකිනවා දෙව්ලියකගේ රූසිරිවලට සමාන රූප සෝභා ඇති මනස්කාන්ත ස්ත්‍රියක් අම්බලමේ හාන්සි වෙලා ඉන්නවා. කිසිම හැලහොල්මනක් නැහැ. මිනිස්සු ලං වෙලා බැලුවා. ලං වෙලා බලද්දී අහෝ ඈ මිය ගිහිල්ලා. ඒ මිනිසුන්ගේ දෑහැට කඳුලක් ආවා කියනවා. අයියෝ මෙච්චර ලස්සන ස්ත්‍රියක් අපට පණ පිටින් දැක ගන්න බැරි වුණා. මෙච්චර ලස්සන රූප සෝභා ඇති ස්ත්‍රියක් අපි මේ ලෝකේ දැකලා නැහැ. මෙය මලාට පස්සේ අපිට දැක ගන්න පුළුවන් වුණේ පණ තියෙද්දි අපිට දැක ගන්න බැරි වුණා කියලා එතන එකතු වෙච්ච මිනිස්සු අඬන්න පටන් ගත්තා. මහබෝසතාණන් වහන්සේ පිණ්ඩපාත දානි කරගෙන උතින්ට වැඩම කරනවා. වැඩම කරලා මේ පිරිස අඬනවා දොඩනවා දැකලා මහබෝසතාණන් වහන්සේ එහෙම්ම පිංගුතුණී පැත්තකින් වාඩි වෙලා දානි වළඳන්න පටන් ගත්තා. අනිත් ඔක්කොමලා අඬනවා. බෝසතාණන් වහන්සේ අඬන්නේ නැහැ. එතකොට රැස් වෙලා හිටපු මිනිස්සු බෝසතාණන් වහන්සේගෙන් අහනවා ඈ තාපසය ඔහෙට හිතක් පපුවක් නැද්ද? මේ මෙච්චර රූප සෝභා ඇති ස්ත්‍රියක් මිය ගිහින් ඉන්නවා. දෙව්ලියක් වගේ. අපි මේ ඈ මිය ගියා කියන දුකට කාගේ කවුද කියලා දන්නේ නැති අපි අඬනවා. ඔබට ඇඬුමක් එන්නේ නැද්ද? ඔබ දන්නවද මේ කවුද කියලා? බෝසතාණන් වහන්සේ කියනවා පින්වතුනි මේ මගේ ගිහි කල භාර්යාව. පැවිදි වුණාට පස්සේ මගේ සහෝදර තාපසිය. ඇයයි මේ මිය ගිහින් ඉන්නේ. එතකොට මිනිස්සු ඇස් ලොකු කරගෙන ඇහුවා සමග ඔබේ අමනාපයක්වත් තිබුණාද? ඔබට එච්චර සමීපව හිටපු කෙනෙක් මිය ගිහිල්ලත් ඔබට දුකක් නැත්තේ? මහබෝසතාණන් වහන්සේ එතකොට උත්තර දෙනවා පින්වතුනි මරණය කියන එක මේ ලෝකේ හැම දිනාම උරුම කරගත්ත දෙයයි. මිය ගියපු කෙනෙක් දැක්කට පස්සේ අඬනවා නම් අඬන්න ඕන. මැරිච්ච කෙනා ගැන හිතලා නෙමෙයි. තමන් ගැන හිතලා ඇඬුවට කමක් නැහැ කිව්වා. බලන්නේ අර්ථය. නුවණැත්තන්ගේ අර්ථ. නුවණැත්තන්ගේ අර්ථ එකපාර අපිට තේරෙන්නේ නැති වෙයි. එකපාර ඒ අර්ථ අපිට ගලපා ගන්න තමාරු වෙයි. හිත පහදව ගන්න. හිත පහදව ගන්න නුවණින් මෙහෙම ජීවිතේ දකින්න පුළුවන් කියලා. මහබෝසතාණන් වහන්සේ කියනවා තමා ගැන හිතා අඬනවා නම් අඬන්ට. ඔබ හිටගෙන හිටියට ඔබේ වයස හිටගෙන නැහැ. ඔබ වාඩි වෙලා හිටියට ඔබේ වයස වාඩි වෙලා නැහැ. ඔබ නින්දට ගියාට ඔබේ ආයුෂය නිදාගන්නේ. ඔබ ගමන් කරද්දී ඔබට වඩා 100,000 ගුණයක වේගින් ආයුෂය ගමන් කරනවා. ඒ නිසා මමත් මරණය කරා ඇදෙනවා කියලා හිතලා ඒක ගැන ඇඬුවට කමක් නැහැ කිව්වා. ඒ නිසා ජීවිතය ගැන නුවණැත්තෝ යම් විදිහකට දැක්කාද ඒ විදිහට දැක්කොත් ශෝක හුලෙන් පහර කන්නේ නැතුව සැනසille ජීවත් වෙන්න පුළුවන් වෙයි. යස්ස මග්ගං නජානාසි ආගතස්ස ගතස්සවා උභෝ අන්තේ අසම්පස්සං නිරත්තං පරිදේවසි. මව්කුස වෙත පැමිණි අයුරුද හේ නොදනි. අපිත් එක්ක එකට ඥාති සමූහය ආදරය කරන අය මේ ජීවිතේ ජීවත් වෙනවා. අපි කවුරුත් දන්නේ නැහැ පින්වතුනි. ඒගොල්ලෝ මොන ලෝකෙන්ද මෙහෙට ආවේ? අපි දන්නේ නැති එකක්. මෙතනින් මැරුණ පසු යන තැන ගැන නොදනි. මෙතනින් මලාට පස්සේ අපිත් එක්ක ජීවත් වෙච්ච ඥාතියා කොහෙද ගියේ කියලා අපි කවුරුත් දන්නේ. උභෝ අන්තේ අසම්පස්සං මේ අන්ත දෙකම දන්නේ නැත්නම් ආපු තැනක් දන්නේත් නැත්නම් ඇවිල්ලා ගියපු තැනක් දන්නේත් නැත්නම් නිරත්තං පරිදේවසි මේ ගැන වැළපෙන්නේ අරුතක් ඇතිව නොවේ. මේ ඇඬිල්ලේ කිසිම වටිනාකමක් නැහැ කියනවා භාග්‍යතුන් වහන්සේ. ඇයි හේතුව?
ඇතැම්මෝ මේ ජීවිතේ ජීවත් වෙලා මේ මනුස්ස ලෝකේ ජීවිතේ ගත කරලා මිය පරලෝ ගියාට පස්සේ හොඳට පින් කරගත් අය ගිහිල්ලා උපදිනවා මහා සැප ඇති දිව්‍ය විමානවල. මේ මනුස්ස ලෝකේ දුක් ගැහැටත් එක්ක ජීවත් වෙනවාට වඩා මරණයටපත් වෙලා දෙව්ලොව ගියපු එක එයාට සැපක්. ඇත්තේ මේ ඥාතියා ගැන අඬන්න නෙවෙයි යෝන්නේ සතුටු වෙන්නයි. හැබැයි අපි ගියපු තැන දන්නේ නැති නිසා අපි අඬනවා. ඇතැම්ම ඒකට ජීවත් වෙලා ආදරය කරන අය මිය පරලෝ ගියාට පස්සේ එයාගේ ඒ ආදර බන්ධන ඔක්කොම කැඩිලා යනවා. හැබැයි ප්‍රේම කරන අය පෙම්වතුන් තමන්ගේ පෙම්වතියෝ අහිමි වුණාම පෙම්වතුන් අහිමි වුණාම මෙහි හූල්ලා අඬනවා ඒ මිය පරලෝ ගියපු කෙනා ගැන හිතලා. හැබැයි ඒ කෙනා කොහොම කොතනක උපන්නාද කියලා කවුරුත් දන්නේ. හරි ලස්සන සිද්ධියක් තියෙනවා ජාතක කතාවේ. අපේ මහබෝසතාණන් වහන්සේ ඒ කාලෙත් ඍෂිවරයෙක්. බෝසතාණන් වහන්සේට තිබුණා ධ්‍යාන අභිඥා බලයක්. ඒ ධ්‍යාන අභිඥා බලයෙන් බෝසතාණන් වහන්සේට එ르දී පවා කරන්න හැකියාවක් ඒ කාලේ තිබිලා තියෙනවා. ওই කාලේ හිටියා එක රජෙක්. මට මතක විදියට ඒ රජුරුවන්ගේ නම අස්සක. ඔය අස්සක රජුරුවන්ගේ ප්‍රිය ආදර බිසවක් හිටියා. මේ ආදර බිසව මේ දෙන්න බොහොම ප්‍රේමයෙන් වෙලී හිටියා. එහෙම ඉද්දී මේ බිරිඳ හදිසියෙම කාලක්‍රියා කළා. බිසව කාලක්‍රියා කරාට පස්සේ ඇඟෙන් කෑල්ලක් වෙන් වුණා වගේ දැන් මේ රජුරුවන්ට වාව ගන්න බෑ. රජුරුව හූල්ලනවා. රජුරුව අඬනවා. ඒ දේවියගේ ශරීරය යම් සොහනක දැව්වාද ඒ සොහනට ගිහිල්ලා හැමතිස්සෙම සුසුම් හෙලහෙල රජුරුව ඇඬූ කඳුලින්. අපේ බෝසතාණන් වහන්සේ ඕක දකිනවා. බෝසතාණන් වහන්සේ මේ සිදුවීම දැකලා වැඩම කළා සොහොන් බිමට. සොහොන් බිමට වැඩම කරලා රජුරුවගෙන් අහනවා රජතුමනි ඔබ මොකෝ මේ අඬන්නේ? කිව්වා ඇයි ඍෂීන් වහන්සේ දන්නේ නැද්ද? මගේ ආදර බිසව ඈ කාලක්‍රියා කළා. ඇය සම්බන්ධයෙන් ප්‍රේමය තාමත් මගේ හිතේ. අහෝ මා ප්‍රේම කරපු ස්ත්‍රිය අහිමි වුණා කියන දුකටයි මා මේ අඬන්නේ. එතකොට බෝසතාණන් වහන්සේ අහනවා ඈ රජතුමනි ඔබ දන්නවාද මිය ගියපු බිසව දැන් කොහෙද ඉන්නේ කියලා? අනේ ඍෂිතුමනි මා දන්නේ. ඔබ කැමතිද දැනගන්න? රජුරෝ කිව්වා ඍෂිතුමනි කොච්චර එකක්ද? එතකොට බෝසතාණන් වහන්සේ කියනවා රජතුමනි ඇය මේ හරියම ඉන්නවා. මේ හරියේ ඉන්න ඇයත් එක්ක ඔබ කතා කරන්න සතුටුද කියලා ඇහුවා. එතකොට රජුරෝ කියනවා අනේ ඍෂිතුමනි මට මගේ ප්‍රිය බිසවත් එක්ක කතා කරන්න ඇත්නම් ඒක කොච්චර දෙයක්ද? එතකොට මහබෝසතාණන් වහන්සේ පෙන්නනවා පින්වතුනි මේ සොහොන් පිටියේම මේ අසූචි ගුලියක් රෝල් කරගෙන කුරුමිනියෙක් යනවා. ඒ කුරුමිනියාව පෙන්වුවා බෝසතාණන් වහන්සේ. බෝසතාණන් වහන්සේ පෙන්නලා කියනවා රජතුමනි ඔබ යමෙක් උදෙසා අඬනවාද ඒ අඬන කෙනා ආන්න යනවා කිව්වා. ඒ අඬන කෙනා තමයි දැන් මේ අසූචි බෝලයක් රෝල් කරගෙන කුරුමිනි ගෑනු සතෙක්. ඒ කුරුමිනි ගෑනු සතා ලොකු අසූචි බෝලයක් රෝල් කර අරගෙන යනවා. බෝසතාණන් වහන්සේ අහනවා රජතුමනි ඔබ කතා කරන්න සතුටින්ද ඇයත් එක්ක? මං සතුටුයි කිව්වා. බෝසතාණන් වහන්සේගේ එරදියෙන් අර කුරුමිනි ගෑනු සතත් එක්ක රජුරුවන්ට දැන් කතා කරන්න පුළුවන්. බෝසතාණන් වහන්සේ කුරුමිනි ගෑනු සතාගෙන් අහනවා තී කවුද? කිව්වා මම අස්සක රජුරුවන්ගේ හිටපු අගබිසව. තී ස්වාමියාට ආදරේද කියලා ඇහුවා. ඔව් මං මගේ ප්‍රිය ස්වාමියාට ආදරේ කිව්වා.
ඒ ප්‍රිය ස්වාමියා කවුද කියලා ඇහුවා. ඒ ප්‍රිය ස්වාමියාටයි මා මේ ලොකු අසූචි බෝලේ අරගෙන යන්නේ. ඒ මාගේ ප්‍රිය ස්වාමියා මේ බොහෝම හැඩකාර කුරුමිනියෙක් කිව්වා. එයා දැන් වෙනම ලෝකික. මේ මහබෝසතාණන් වහන්සේ අහනවා තිගේ සිත තාමත් අස්සක රටේ රජ්ජුරුවන් කෙරෙහි බැඳී තියෙනවාද? එතකොට මේ කුරුමිනි ගෑනු සතා කියනවා ඍෂිතුමනි අස්සක රටේ රජ්ජුරුවෝ කවුද? මට වටින්නේ මගේ ප්‍රිය ස්වාමියයි. ඒ මගේ ප්‍රිය ස්වාමියා වෙනුවෙන් අස්සක රටේ රජ්ජුරුවන්ව ඝාතනය කරන්නට උනත් මම පසුබට වෙන්නේ නැහැ කිව්වා. බලන්න ලෝක දෙකකට යන හැටි. මේක පින්වතුනි මහබෝසතාණන් වහන්සේම අපේ ශාස්ත්‍රඥ වහන්සේම දේශනා කරපු නිසානේ අපි මේවා දන්නේ. නැත්තම් මෙරි මෙරි යන අය කොහේ උපදිනවද කියලා කවුද දන්නේ? කලාතුරකින් අපිට දැනගන්න ලැබෙනවා ඔන්න දිෂ්ටියක් වෙලාවත් ඇඟින් ආවොත්. එහෙම ඇරෙන්න අපි කවුරුත් දන්නේ එකට ජීවත් වෙලා මෙරි මෙරි යන අය ගැන. ඒ නිසා මැරිච්ච අය වෙනුවෙන් යම් කඳුලක් ඇස් වලින් වැටෙනවා නම් ඒ වැටෙන කඳුල කිසි අර්ථයක් නැති එකක්. හඬමින් වැළපෙමින් සිටින කෙනෙකු හට යම් කිසි සිතක් සැලසේ නම් හඬන විට නුවණැත්තා පවා සිහියද මුලා කොට පෙළමින් තමාවත් යොමු වෙයි ඒ දෙයට. ඇඬීමෙන් වැළපීමෙන් ජීවිතයට යම් සිතක් සැලසෙනවා නම් මේ ලෝකේ බුද්ධ ආදී නුවණැත්තෝත් කළ යුත්තේ අඬන එක කියනවා. ඇඬීම හේතුවෙන් යම් සිතක් සැලසෙනවා නම් ජීවිතයකට මේ ලෝකේ බුද්ධ ආදී සත්පුරුෂයෝ රහතුන් කළ යුත්තේ අඬන එක. ඇඬීමෙන් කිසි සිතක් සැලසෙන්නේ නැහැ. හඬමින් ශෝක වන විට කෙනෙකුගේ සිත කිසි විට සහන් සුවයක් ඒ සිතේ නැත. බොහෝ දුක් ගොඩක් ඔහු තුල හටගනු නියත. ඇඟපත පවා තැලී පොඩි වී පෙළෙනු ඇත. ඒ කියපු අර්ථය තේරුණානේ. කෙනෙක් අඬන්න ගත්තොත් අඬන කෙනාට උරුම වෙන්නේ මේවා ටික. ඒ කෙනාගේ හිතේ යම් සහන් සුවයක් තිබේ නම් එය අහිමි වී යන්නේය. බොහෝ දුක් වේදනා උපදින හිතුවිලිම හිත ඇතුළට ගලාගෙන එන්නේය. ඔහුගේ ඇඟපත පවා තැලී පොඩි වී පෙළී යනු ඇත. ඒක තමයි ජීවිතයට උරුම වෙන දේ අඬන්න ගියොත්. ඇඟපත දිරා ගොස් පෙනුමද නසාගෙන තමහට තමා මෙලෙසින් දුක හදාගෙන හැඬුමෙන් කිසි දිනක මලවුන් නොයෙත්මය. මෙලෙසින් වැළපීම හරසුන් දෙයක්මය. මේ ජීවිතය කියන එකේ ප්‍රියදේ අහිමි වෙලා යනකොට නොසිතූ නොපැතූ දුක්ගහට එනකොට ඒව ඉස්සරහා යමෙක් අඬනවා නම් ඒ ඇඬීම කියලා කියන්නේ හරසුන් දෙයක්. ශෝකේ අත් නොහැර බොහෝ දුක් රැස් කරනා නිතරම සිත සිතා මලවුන් ගැන තැවෙනා කෙනෙකුන් ගත කරයි නම් දිවි මේ ලෙසිනා ශෝකය වෙතම යනු ඇත හිතෙමේ නිතිනා. මේකමයි සංසාරේ උනේ. මේකමයි පින්වතුනි අපට සසරේ උනේ. ඒ හින්දාමයි අදටත් අපිට ශෝකේ. අපි හැමතිස්සෙම සංසාර ගමනේ එනකොට ප්‍රියදේ අහිමි වෙද්දී ශෝක වෙච්ච අය. අප්‍රිය අමනාපදේ සිද්ධ වෙද්දී ශෝක වෙච්ච අය. ශෝකයෙන් හූල්ලා අඬාම කාලය ගත කරපු අය. නුවණැත්තන්ගේ දහමක් කෙරෙහි හිත පහදවගෙන ශෝකේ දුරු කරගත් අය නෙමෙයි. ඒ නිසා අදත් අපට ශෝකේ. ඇයි අපි මේ ශෝකෙන් නිදහස් වෙන්නේ නැද්ද කවදාවත්? තවත් ඕන්නේ සංසාර ගමනේ මෙහෙම ශෝක වෙවි යන්නද? දැන් ලෝකයේ දිහා ඇස්සෙල්ලා බලපුවම අපිට පේනවා නේද? මොන දේ තිබුණත් මේ මිනිස්යාගේ ජීවිතේ දුක් ගැහැට කරදර කංකටොළු වල නම් අඩුවක් නැහැ කියලා. ලෝකේ ධනවත්තු මේ වසංගතයේ ඉස්සර අසරණ වුණේ නැද්ද? අසරණ වුණා. ලෝකේ මහා බලවත්තු අසරණ වුණා.
අහිංසක මිනිස්සු අසරණ වුණා. අසරණ වෙච්ච හැමෝම ගැන අපිට පේන්නේ ශෝක වීම, හැඬීම, වැළපීම. මේ ජීවිතෙත් ශෝක වෙනවා. මේ ජීවිතෙත් අඬනවා. මේ ජීවිතෙත් වැළපෙනවා. ඉස්සරහටත් උරුම කරගන්නේ ඒක. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි, මේ අතිදීර්ඝ සංසාර ගමනේ මේ ලෝක සත්වයා සැරිසරාගෙන එනකොට ඒ සසර ගමන තුළ එක සත්වයෙක් තමන්ගේ මව් මිය යෑම නිසා විතරක් අඬද්දී වැළපෙද්දී දෑහින් ගලාගෙන ගිය කඳුළු එකතු කරොත් සතර මහා සමුද්‍රයේ ජලයට වඩා වැඩි. පින්වතුනි, එහෙනම් ඕනවටත් වඩා අපි ශෝක වෙලානේ සසරේ. තාත්තා මිය යනකොට අඩඹු කඳුළු විතරක් එකතු කරත් මහා සාගරයේ වතුරට වැඩි. දරු පැටව මිය යනකොට ඇඬු කඳුළු විතරක් එකතු කරත් සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි. එහෙම අඬ ආපු ගමනක් තාම අඬනවා. තාම අඬන්න ලැහැත්ති පිට ඉන්නවා අපි. බුදු කෙනෙකුගේ ධර්මයකට හිත පහදවන්නමයි තියෙන්නේ. එදාටයි ඇඬිල්ල නවතින්නේ. නැත්තම් පින්වතුනි, තවත් අපි අඬ යයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුණ ගැහිච්චි මහෝත්තමයෝ ඇඬිල්ල නතර කළා. ඇඬිල්ල නතර කරගෙන අඬන වැළපෙන ලෝකෙන් ඒ උත්තමයෝ නිදහස් වුණා. ඒ උත්තමයෝ නිදහස් වුණේ මේ ධර්මයෙන්. මේ ධර්මයෙන් තමයි ඒ උත්තමයෝ නිදහස් වුණේ. ඒ නිසා මේ බුදු කෙනෙකුගේ ධර්මය ගැන හොඳට හිත පහන් කරගන්නට මේ අඬන ශෝක වෙන ජීවිතෙන් ඉක්මනින් නිදහස් වෙන්න ඕන. හේතුව මේකේ යන්න දුක් ගැහැටමයි. මේකේ යන්න දුක් ගැහැට බව ජීවිත කතාව ඇතුලේ අපි අපේ ටික දිහා හැරිලා බැලුවත් ප්‍රකටයි. කාලයක් මේකේ යුද්ධ තිබ්බා. යුද්ධ හින්දා බයේ බැරුව හිටපු කාලයක් තිබුණා. බස් එකක ගොඩ වෙලා යන්න බයයි, කොයි වෙලේ බෝම්බ ගහයිද දන්නේ නැහැ. එහෙම බිහිතියක් කාලයක් තිබුණා. ඒ කාලේ කොච්චර ඥාතීන් අහිමි වෙලා මේ ලංකා භූමියේ අය අඬන්නේ නැද්ද? ඔය මායින් ගම්මාන වලට වෙන්න රැයට කඩා වැදිලා එක දවසින් පෙති ගහලා ඝාතනය කරනවා තමන් ප්‍රිය කරන අය. කොච්චර මිනිස්සු ඇඬුවද? අපි හිතුවා යුද්ධ නිසා මේ ප්‍රශ්න කියලා. යුද්ධ ඉවරුණා කියලා ප්‍රශ්න ඉවර නෑ. ඊට පස්සේ කාලයක් තිබුණා JVP ප්‍රශ්න. ඒ අරගල හටගෙන. මේවා අපි හැමෝම දන්න ප්‍රකට ඉතිහාසනේ. ඊට පස්සේ ආය කාලයක් තිබුණා ඔන්න යම් සැනසෙල්ලකින් චූට්ටක් මේ සුව පහසුවෙන් හිත සනසාගෙන එනකොට ආය පටන් ගත්තා අන්තවාදී ප්‍රශ්න. අහිංසකයෝ රොත්තක් එක තැන සමූල ඝාතනය වුණා. කී දෙනෙක් ඇඬුවද? ඒ ප්‍රශ්න ඉවර නෑ. ඒක යාන්තම් එහෙ මෙහෙ වේගෙන එනකොට මෙන්න ආවා කොරෝනා. දැන් ඒක රැල්ලෙන් රැල්ල අලුත් වෙවි. අපේ ජීවිත කොච්චර දුකට ඇද දානවද? පින්වතුනි, මේ චුට්ට දිහා හැරිලා බලපුවම තේරෙන්නේ නැද්ද? මේකේ තියෙන්නේ මහා දුක් ගැහැට ගොඩක් බව. භාග්‍යතුන් වහන්සේ නිසා වදාළේ මහණෙනි, මේ දුක් විඳින සසරින් නිදහස් වෙයල්ලා. මේ ශෝක කර කර යන ගමනින් නිදහස් වෙයල්ලා කියලා. භාග්‍යතුන් වහන්සේ අපිට ධර්මයේ දේශනා කළේ. ඒකමයි සැනසෙල්ල. මේකේ සැනසෙල්ලක් හොයනවා කියලා කියන්නේ පින්වතුනි, හරියට මේ පළඟැට්ටෙක් ගින්නෙන් සැපක් හොයනවා වගේ. පළඟැටියෝ ගිහිල්ලා මේ පහන් දැල්ලපු වෙලාවට ඒ පහන් දැල්ලේ වහලා උන් මොන සැනසෙල්ලක් හොයනවද කියලා අපිට තේරෙන්නේ නැහැ. නමුත් පහන් දැල්ලක් පත්තු කරන්න බෑ. පළඟැටියෝ ගිහිල්ලා මේ දැල්ලේ වහනවා. දැල්ලේ වහලා පිච්චුනාට පස්සේ ඒකුන් එතන වැටිලා මේ අඬු බඬු පිච්චිච්චා හින්දා දඟල ඉන්න ඔබ දකිනවා. ඒ වේදනාව චුට්ටක් පහ වෙච්ච ගමන් ඌ තියෙන අඬ දෙකත් එල්ලගෙන
ආයෙ ගින්නට වෙන්නේ නැද්ද? ආයෙ ගින්නට වෙනවා. සංසාරේ අපි ආවෙත් මේ වගේ. මේ සංසාර ගමනේ මහා සාගරයට වඩා අඬලා. හැබැයි ඒවා එකක්වත් අපිට මතක නැහැ. අපි තාම අඬන්න ලැහැත්ති පිට ඉන්නවා. අපි තාම ශෝක වෙන්න ලැහැත්ති පිට ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මහා ශාක්‍ය සංහාරය සිද්ධ වුණා. ශාක්‍ය සංහාරය සිද්ධ කළේ විඩූඩභ කියන දරුණු ශාක්‍ය කුමාරයා. ඒ ශාක්‍ය කුමාරයා තමන්ගේ සේනා සංවිධානය කරගෙන ගිහිල්ලා මුළු මේ ශාක්‍ය ප්‍රජාවම සමූල ඝාතනය කළා. පෙති ගහලා මරලා දැම්මා. ශාක්‍යයන්ට යුද්ධ කරන්න හැකියාව තිබුණත් ශාක්‍යයෝ බහුතරයක් මාර්ගඵලලාභීන්. ඒ නිසා යුද්ධයට සැරසුන්නේ ඔක්කොමලා අසිපතට මුහුණ දුන්නා. හැමෝම මිය පරලෝ ගියා. මේ මිය ගියපු පිරිස අතරින් 500ක් විඩූඩභ ශාක්‍යයා මේ හැඩකාර ස්ත්‍රීන් 500ක් පණ පිටින් ජීවග්‍රාහීන් රඳවගත්තා. ඒ රඳවා ගත්තේ තමන්ගේ සේවක පිරිසට සතුටු වෙන්න. මේ පණ පිටින් අල්ලගත්ත 500ක් කුල කුමාරිකාවෝ එක රැහැනකින් බැඳගෙන විඩූඩභ ශාක්‍යයා මේ 500ව ඇදගෙන යනවා. ඇදගෙන යද්දි මේ 500ක් දෙනා විඩූඩභට ශාප කරන්න පටන් ගත්තා. මේ විඩූඩභයා තමයි මගේ මව් මැරුවේ. මේ විඩූඩභයා තමයි මගේ පියා මැරුවේ. මගේ ප්‍රිය ස්වාමියා මැරුවේ. මගේ ආදර දරුවෝ මැරුවේ. මෙහෙම ශාප කරනවා ස්ත්‍රීන් 500ක්. මග දුරක් යනකොට විඩූඩභට හිතුණා නෑ. මුළු වංශෙම ඝාතනය කරපු එකේ මේ 500ත් ඕනේ. මේ කිලා ටිකත් මරන්න ඕන. සේනාවට අණ කළා. ඔය කාන්තාවන්ගෙත් අත්පය කපා දාලා ගොඩ ගහපල්ලා. ඔහෙ ලේ ගිහිල්ලා මැරිච්ච දේ. සේවකයෝ අනුව ඒ තරුණ ස්ත්‍රීන්ගේ අතපය දෙකම කැපුවා. කොටන් ගොඩ එක තැනක ගොඩ ගැහුවා. දැන් මේලාගේ ශරීරයේ ලේ මේ වේගෙන් අඩු වෙනවා. කය උත්පල වෙනවා. කය උත්පල වෙද්දී ප්‍රියාය අහිමිවීමේ ශෝකය බලවත් වෙනවා. තමන්ගේ හිතේ තියෙන කෝපය වෛරය බලවත් වෙනවා. එලා පණ යනකම් විඩූඩභට ශාප කර කර ඉන්න ලැහැත්ති. බුදුරජාණන් වහන්සේ මේක දැකලා භික්ෂුවකට කියනවා පින්වත් භික්ෂුව මාගේ දියණිවරු පිරිසක් ශාක්‍ය දියණිවරු පිරිසක් මහා අනතුරක. පින්වත් භික්ෂුව ඔබ යන්න. එයාලාවේ අනතුරින් ගලවා ගන්න. ඒ 500ක් කුලකාන්තාව හිටපු තැනට එයාලාගේ අතපය නැති ශරීර තියෙන තැනට ඒ භික්ෂුව එරදිහෙන් වඩිනවා. අහස් ගැබේ ඉඳගෙන ඒ කාන්තාවන්ට කියනවා නැගණිවරුනි. අපගේ භාග්‍යතුන් වහන්සේ වදාලා නොවේද මේ සංසාරය බිහිසුණුයි කියා. මේ සංසාරයේ නොසිතූ දේ සිද්ධ වෙනවා කියා බුදුරජුන් වදාලා නොවේද? මේ සංසාරයේ සිතූ පැතූ විදිහට සිද්ධ වෙන්නේ නෑ කියා බුදුරජුන් වදාලා නොවේද? නැගණිවරුනි සිහිය උපන්දගන්ට සංසාර ගමනේ යන්ට සිද්ධ වුණොත් මීටත් වඩා බිහිසුණුයි, මීටත් වඩා කටුකයි, මීටත් වඩා කර්කසයි. නැගරුණේ ඒ නිසා අතහරින්ට සසර. ශෝක විවි යන මේ ගමන අතහරින්ට. විඳව යන මේ ගමන අතහරින්ට කියලා ඒ භික්ෂුව දහම් දෙසුවා. ඒ 500ම දක්ෂ වුණා. ඒ 500ම ධර්මයට අවධානය යොමු කළා. තමන් පුරුදු කර කර හිටපු ධර්මයේ මෙනෙහි කළා. ඒ 500 දෙනාම මිය පරලෝ ගියේ මාර්ගඵලලාභී ශ්‍රාවිකාවෝ විදිහට. ඒ නිසා පින්වතුනි සැනසෙල්ල නම් ධර්මයෙන්මයි. බියවි සැලෙයි තැතිගෙන මරු පැමිණි විට මෙලොවදී තමා කළ දෙයගෙන පොදියකට විඳුමට ඒ අනුව ගොස් යලි පරලොවට යන හැටි බලව
ලෝ සත මේ දුක දෙසට. අනිත් අය මැරෙනකොට අපි අඬ අඬා ඉන්නවා. අපි අපේ ජීවිතය ගැන යමක් සිහි කරගන්න දක්ෂ වෙන්නේ. අවසානයේ කාටත් හොරා අපි කරා මරණය පැමිණෙනවා. අපි කරා මරණය පැමිණෙනකොට බොහෝ දෙනෙක් උරුම කරගන්න දේ භාග්‍යතුන් වහන්සේ වදාලා බිය වී සැලෙයි තැතිගෙන මරු පැමිණි විට. මරණයේදී බොහෝ දෙනෙක් බිය වෙනවා. ඇයි බිය වෙන්න හේතුව? බිය නොවෙන්න දෙයක් ඔහු ජීවිතේ කරගෙන නැහැ. බිය නොවෙන්න නම් ජීවිතේ හදාගත යුත්තේ කොහොමද? බිය නොවෙන්න ජීවිතේ හදාගන්න හැටි වදාළේ අපේ ශාස්ත්‍රූන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි, යම්කිසි කෙනෙක් කාමයන් කෙරෙහි තියෙන ඇල්ම අත්හැරලා නම් ඉන්නේ, එයාට මරණය ඉදිරියේ බය නැහැ. කාමය කියලා කිව්වේ පින්වතුනි, අපි පරිහරණය කරන මේ අජීවී වස්තුත්, අපි ඇසුරු කරන සජීවී ඥාතීන් ආදියත් මේ කාමය. මේ කාමය කියන එක අපි අත්හැරලා වාසය කරොත් හිතෙන් මේ හැමදේම අත්හැරලා දාලා මට යන්න වෙනවා කියන නුවණ උපද්දගෙන අපි හිටියොත්, ආන් ඒ කෙනාට මරණ ඉස්සරහා බය එන්නේ. ඇයි බය නැති හේතුව? එයා ඒ ඇත්ත කලින් දැකලා තිබුණා. එහෙම නැතිකොට බය එන එක නවත්තන්න බෑනේ. ශෝකේ දුක එන එක නවත්තන්න බෑ. දැන් බලන්න මේ අපේ රටේ දුප්පත් අහිංසක අම්මලා දරු පැටව් දාලා විදේශ රටවල් වල සේවා කටයුතු කරන්නට යනවා. ඔබ දැකලා ඇති මේවා. එතකොට ඔබ දැක තියෙනවද? අවුරුද්දකට දෙකකට ඒ අම්මා තමන්ගේ දරු පැටව් අත්හැරලා දාලා යනකොට ඒ අම්මා උහුල ගන්න බැරි වේදනාවකින් අඬලා තමයි දරුවෝ දාලා යන්නේ. ඒ අම්මා දන්නවා අවුරුදු 2ක් සේවා කටයුතු කරලා මං ආයෙ එනවා කියලා යන ගමනේදී එච්චර ශෝකයක් උපදිනවා නම් යලි මට කවදාවත් එන්න වෙන්නේ නැහැ කියලා දැනගෙන යන ගමන මරණය ලේසි වෙයිද? ආන් ඒ නිසා කෙනෙක් හොඳට සිහිය උපද්ද ගන්න කිව්වා මේ කාම වස්තු අත්හරින්න වෙනවා කියන එක ගැන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඇතැම් වූ මරණ ඉස්සරහා බය වෙන්න හේතුව තමන්ට බැඳිලා ඉන්නවා. තමන්ට බැඳිලා ඉදීමත් මරණයට බාධාවක්. හේතුව මරණ ඉස්සරහා මේ කුණු කයත් අත්හැරලා යන්න වෙනවා. අපි මේ පරිහරණය කරන කිවිසුමක් ගියත් බේත් හේත් ගන්න, පුංචි සීරීමක් වුණත් පැලැස්තර ගහන, කණ්ණාඩියෙන් නිතර බල හැඩ කරගන්න, මේ ශරීරෙත් දාලා යන්න වෙනවා මැරෙද්දී. කෙනෙක් තේරුම් අරන් හිටියේ නැත්තම් මේ ශරීරේ නාකි වෙන එකක්, ලෙඩ වෙන එකක්, මැරිලා යන එකක් කියලා, ඒ කෙනාටත් මරණය බය ජනකයි. ඒ නිසා හොඳට නුවණින් තේරුම් ගන්න කිව්වා මං නාකි වෙලා ලෙඩ වෙලා මැරෙන කෙනෙක්. ඔන්න නුවණ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මරණ ඉස්සරහා බය හටගන්ට හේතු වෙන ඊළඟ කාරණය තමයි පින් කරගෙන නැහැ, කුසල් කරලා නැහැ, යහපත කරලා නැහැ, බයක් එකක් නැතුව S2 පියාගන්න තරම් ලස්සනට ජීවිතේ ගත කරලා නැහැ. ආන් ඒ කෙනාටත් මරණය භයජනකයි. පින් කරගත්තේ නැති කෙනාට, කුසල් කරගත්තේ නැති කෙනාට මේ හිත චෝදනා කරන්න පටන් ගන්නවා. ඇයි හිත චෝදනා කරන්නේ? සකල සම්පත්තියම මෙහි දාලා යන්න එපැයි. රැකවරණයට කියලා තමන් එකතු කරගත්ත දේවල් ඔක්කොම මෙහි තියලා යන්න එපැයි. අතින් අල්ල සතුටු වෙච්ච හැමදේම මෙහි දාලා යන්න එපැයි. හම්බ කරපු ධනෙ දාලා යනකොට, ඉන්න ඥාති සමූහයා දාලා යනකොට අපි මොනවද අරන් යන්නේ? ආන් එතකොට මානසික භීතියක් හටගන්නවා. පින් කරගෙන නැත්තම්, කුසල් කරගෙන නැත්තම්, යහපත කරගත්තේ නැත්තම්, ඊළඟට යුතුයකම් වගකීම් හරියට ඉෂ්ට කරලා හිත සන්තෝෂෙන් එස්පියා ගන්න පුළුවන් ජීවිතයක් උපද්දගෙන තිබෙන්නේ නැත්තම් මරණ ඉස්සරහා බය උපදිනවා. ඒ නිසා ප්‍රමාද වෙන්න එපා. පින් කරගන්න.
කුසල් කරගන්න, හොඳට යහපතේ හැසිරෙන්න, ධර්මයේ තව තවත් ඉගෙන ගන්න, මේ අහන ධර්ම කාරණා ගැන හිත සන්තෝෂ කරගන්න, හිත පහදව ගන්න. එහෙම හිත පහදවාගෙන හිතේ ප්‍රසාදයෙන් බුද්ධං සරණං ගච්ඡාමි කියලා ජීවිතේ බුදුරුවනට පූජා කරලා සරණ යන්න. ධම්මං සරණං ගච්ඡාමි කියලා ධර්මයේ කෙරෙහි හොඳ චිත්ත ප්‍රසාදයෙන් ජීවිතේ ධර්මයට පූජා කරලා සරණ යන්න. සංඝං සරණං ගච්ඡාමි කියලා මේ ජීවිතවල ශෝක හුල් උදුරාගෙන නිවී සැනසුන ඒ රහතුන් ප්‍රධාන මහ සංගරුවන ජීවිත පූජාවෙන් සරණ යන්න. රැකවරණයක් තියෙනවා. මරණය පැමිණෙනකොට බයක් නැතුව මුහුණ දෙන්න හයියක් තියෙනවා. ඒ හයිය පින්වතුනේ ඔබමාව හදාගන්න. ඒ හයිය හදාගන්න ඔබට අයෝමය ජවයක්, ඔබට මහා ශක්තියක් වෙයි මරණය ගැන සිහි කිරීම. මරණය ගැන නිතර හිතනවන ඔබට විශාල හයියක් මේ ජීවිතේ හරියට හදාගන්න. මරණය ගැන සිහි කරන ඔබ නිතර හිතන්න පින්වතුනේ, මං මැරෙන කෙනෙක්, මැරෙන්ඩ කලින් මං ජීවිතේ හදාගන්න ඕන. මගේම ජීවිතය ගැන ආපස්සට හැරිලා බලනකොට මට හිතට විශාල සතුටක් උපදින විදිහට. අපි දකිනවා නේද මේ අනිත් අය කරපු යහපත් දේවල්. ඔය මාධ්‍ය එහෙම අපි පෙන්නනවානේ අනිත් අය කරපු යහපත් දේවල්, හොඳ දේවල්. ඒවා පෙන්නනකොට අපිට ඇස්වලට කඳුළුත් එනවා නේද සමහර වෙලාවට. අනේ මේ මිනිස්සු මෙච්චර ලස්සන දේවල් කරනවානේ කියලා. දැන් ඔබ ගිය වතාවේ ධම්සභා මණ්ඩපයේ මේ ඒ දර්ශනපට පෙන්නනකොට ඔබ දකින්න ඇති මේ ඉන්දියාවේ ඇතැම් මිනිස්සු තමන්ගේ තියෙන මේ දේපල යාන වාහන පවා විකුණලා දාලා අනිත් මිනිස්සුන්ට මේ ජීවිතය ගලවගන්ට උපකාර කරනවා. අනිත් මිනිස්සු වෙනුවෙන් තමන්ගේ ධනය වියදම් කරනවා. ඊළඟට ඔබ දකින්න ඇති අවුරුදු 85ක් විතර වයස ඇති තාත්තා කෙනෙක් කොරෝනා ආසාදනය වෙලා බොහොම අසාධ්‍ය තත්ත්වයෙන් ඉඳී එතුමාට ඔක්සිජන් සැපයීම කරනවා. ඒ වෙලාවෙම අවුරුදු 45ක වයස තරුණෙක් අසාධ්‍ය වෙලා ඉතින් අරගෙන එනවා. ඔහුට දෙන්න ඔක්සිජන් සැපයුම් නැහැ. එතකොට අර අවුරුදු 85 කෙනා තමන්ගේ ඔක්සිජන් සැපයුම ගලවලා එයාට දෙන්න කියලා කියනවා. එහෙම කියලා දවස් 3කින් ඔහු මිය ගියා. තවත් කෙනෙකුගේ ජීවිතේ රැකලා. මේවා දකිනකොට, මේ ලස්සන ජීවිත දකිනකොට අපේ ඇස්වලට කඳුළු එන තරම් සතුටක් උපදිනව නේද? ජීවිතය කියන එක හදාගන්න පින්වතුනේ. තමන් ගැන හිතනකොට ආපස්සට හැරිලා තමන් දෙස බලද්දී ඇස්වලට සතුටු කඳුළු එන විදිහට. ඔබම ඔබේ ජීවිතේ දිහා ආපසු හැරී බලද්දී ඔබේ දැස් දෙකට ඔබ වෙනුවෙන් සතුටු කඳුලක් එනවා නම් ඒ ජීවිතේ කොච්චර ලස්සනද? ආන් හිම ජීවිතයක් හදාගන්න මරණයට පෙර. හේතුව සිටියද සිතාගෙන ඒ දෙය යසට සිදුවන්නේම වෙනකකි නොසිතූ ලෙසට පවතී වෙනස් වීමම මේ විලසකට දතයුත්තේය මෙය ලෝදහමක් ලෙසට. හේතුව අපි අපේ එක ප්‍රාර්ථනා බලාපොරොත්තු තියන්න පුළුවන්. අපි එක දේවල් පතාගෙන ඉන්න පුළුවන්. හැබැයි පින්වතුනි ඒවා එහෙම වෙන්නේ නැහැ. අපි හිතන් ඉන්න විදිහට වඩා සම්පූර්ණයෙන් අනපේක්ෂිත දේවල් ජීවිතේ සිද්ධ වෙන්නේ. ඒ හින්දා ජීවිතය ගැන හොඳට තේරුම් ගන්න කියනවා භාග්‍යතුන් වහන්සේ. ගෙවනා විට යමෙක් මේ ජීවිතය පුරා සිය වසරකින් හෝ වැඩිපුර ටිකක් දරා නෑසිය මිතුරු හැර ඔහු තනි දිවිය කරා යන්නට සිදුවේය මේ දිවි තිබෙන තුරා. අපි උපරිම හිටියත් අවුරුදු 100ක් විතර ඉන්නේ. අපිටත් යන්න වෙනවා. එහෙම කිව්වේ ඒ කාලේ. අද කාලේ වෙනකොට අපිට අවුරුදු 100 කතා කියන්න පුළුවන් කමක් නැහැ. අපි උපරිම හිටියොත් අවුරුදු 80ක් ඉදී. ඒ අවුරුදු 80 ඇතුලේ අපිටත් මේ යන්න සිද්ධ වෙනවා. දුටු විට කෙනෙක් මලවුන් අතරට යාම යලි මට නොලැබේය මොහු දැක සැනසීම.
ඥාතියෙක් මිය ගියා දැක්කහම දුරු කරගනු පිණිස මේ ගැන වැළපීම. අනේ මගේ ඥාතියා මිය ගියා කියලා වැළපෙනවා වෙනුවට අසමින් දත යුතුය රහතුන්ගේ දහම. ශෝකේ දුරු කරගන්නට රහතුන්ගේ දහම අහන්න. රහතුන්ගේ දහම කියලා කිව්වේ මොකද්ද? බුදුරජුන්ගේ සද්ධර්මය. භාග්‍යතුන් වහන්සේ විසින් 45 වසරක් පුරාවට දේශනා කරන ලද පළමු දෙවන තෙවන සංගායනා වශයෙන් සංගායනා අනුසංගායනා කර කර රහතුන් ආරක්ෂා කළ වැටකෙයියා ඉස්ම බිබී මහසඟරුවන රැකගත් ඉතා ගෞරවයෙන් ග්‍රන්ථාරූඪ කළ ඒ සංඝ පරපුරෙන් රැකගෙන බුදුරජුන්ගේ ධර්මය. ඒ ධර්මය අහන්න ජීවිතේ සනසා ගැනීම පිණිස ගිනිගත් ගෙයක් ජලයෙන් නිවනා විලසේ නුවණැති වෙර වඩන නිති මිනිසා මෙලෙසේ දුරුකර දමයි සිත ශෝකය දැන සොඳසේ පුළුණක් පිඹ හරින මහා සුළඟක් විලසේ. බුදුරජාන් වහන්සේගේ ධර්මය හරියට දැනගත්තොත් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ජීවිතය අවබෝධ කළොත් ඒ කෙනා තමන්ගේ ජීවිතෙන් ශෝකය ඉවත් කරන්නේ හරියට මහා හුළඟක් ඇවිල්ලා පුළුණක් පිඹ හරිනවා වගේ. ඉතින් මේ ධර්ම පරියාය කියලා කියන්නේ එහෙම අස්සිරිමත් පරියායක්. ඇත්තටම මේ ධර්ම පරියාය ඇහුවේ ඥානවන්තයෙක්. ශෝක හුලකින් පහර කමින් හිටපු ඒ තාත්තා මේ බණපදය අහලා මහා හුලඟක් ඇවිල්ලා පුළුණක් පිඹ හරිනවා වගේ අර ශෝකේ පිඹ හැරියා. ඒ ශෝකේ දුරු කළා. සැනසෙල්ලටපත් වුණා. සෝතාපන්න ශ්‍රාවකයෙක් බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා උදුරා ශෝක හුල් තණ්හාවෙන් තොර වී සැනසුම ලබාගත් විට දුක යයි දුරු වී ශෝකය නොමැති වී සැනසිලි සුව මතු වී යයි ඒ තැනැත්තා පිරිනිවනට යොමු වී. මේ ධර්මයේ තුලට පැමිණුණොත් එහෙම ඒ කෙනා යොමු වෙන්නේ පිරිනිවනටයි. ඉතින් අද මේ ධර්මයේ අපි ඇහුවේ පින්වතුනි බුද්ධ ශාසනයේ මම මහාන වෙන්න ඕන කියලා දරුවෙක් අම්මා කෙනෙකුගෙන් අවසර පතනකොට යම් අම්මා කෙනෙක් ඒ දරුවාට බුදු සසුනේ පැවිදිවීම පිණිස ආශිර්වාදයේ දිනවනම් කැමැත්ත දිනවනම් අම්මාවරු අතරේ වාසනාවන්ත අම්මා කෙනෙක් ඒ අම්මා. අපි අද මේ අහපු ධර්මය මේ ශ්‍රවණය කරපු ධර්මය අපි සම්පූර්ණයෙන්ම දේශනා කරන්නට යෙදුනේ එහෙම අම්මා කෙනෙකුට පින් අනුමෝදනා පිණිසයි. අපේ පින්වත් ස්වාමීන් වහන්සේ නමකගේ මීට වසරකට පෙර මිය පරලෝ ගියපු ආදරණීය මෑණියන්ට පින්වත් රමණී අශෝකා පෙරේරා මෑණියන්ට පින් අනුමෝදනා පිණිසයි මේ උතුම් ධර්මය අපි ශ්‍රවණය කළේ. ජීවිතේ ශෝකහුල් නසන ජීවිතේ සනසන උතුම් ධර්මය. ඉතින් මේ ධර්මය මේ ධර්ම දේශනාව තුළින් දැස් වූ සියලුම පුණ්‍ය ධර්මයෝ මීට වසරකට පෙර මිය පරලෝ ගිය පින්වත් රමණී අශෝකා පෙරේරා මෑණියන්ට අනුමෝදන්ව මෑණියන්ගේ පරලෝ ජීවිතේ ඒකාන්තයෙන්ම සැපයටපත් වෙත්වා. සාදු සාදු සාදු. හොඳයි පින්වතුනි, අපි දැන් අපිට තව සුළු කාලයක් තිබෙනවා මේ සීල භාවනා වැඩසටහනට. අපි ඒ නිසා පොඩි වෙලාවක් භාවනාවක් සිද්ධ කරමු. අද අපි සිද්ධ කරන භාවනාව මරණ සති භාවනාව. මරණය සිහි කිරීම. මරණය සිහි කිරීමේ වටිනාකම ගැන මේ දේශනාව ඇතුලේ අපි බොහෝ කාරණා ඔබට සිහිපත් කළා. ඒ නිසා අපි දැන් මරණ සති භාවනාව සිහි කරමු. කවුරුත් දැස පියාගෙන මා කියන දේ හොඳින් අහගෙන මේ විදිහට මෙනෙහි කරන්න. මේ ලෝකේ ඉපදිච්ච හැම කෙනෙක්ම මරණය උරුම කරගෙන ඉන්නේ. ලෝකේ උපන්න සියලු දෙනා මරණයට පත් වෙනවාමයි. මේ ජීවිතය කියන්නේ අනියත එකක්.
මරණය නියතයි. ලෝකී ධනවත් උදවියත් මරණයට පත්වෙනවා. ධනේ නැති දුප්පත් අයත් මරණයට පත්වෙනවා. මේ ලෝකයේ මහා සැප සම්පත් විඳින අයත් මරණයට පත්වෙනවා. දුකසේ ජීවිත ගෙවන අයත් මරණයට පත්වෙනවා. උගත් ඥානවන්ත අයත් මරණයට පත්වෙනවා. ඥානෙන් අඩු ඥානේ මඳ අයත් මරණයට පත්වෙනවා. රූප සෝභාවන්ගෙන් ගොඩාක් ලස්සන අයත් මරණයට පත්වෙනවා. එච්චර රූපේ ලස්සන නැති අවලස්සන රූප තියෙන අයත් මරණයට පත්වෙනවා. හොඳට සිහි කල්පනාව ඇතුව ඉපදිලා ඉන්න අයත් මරණයට පත්වෙනවා. සිහි කල්පනාවෙන් මඳ අයත් මරණයට පත්වෙනවා. ලෙඩ රෝග බහුල ශරීර තියෙන අයත් මරණයට පත්වෙනවා. ලෙඩ දුක් වලින් පීඩා අඩුවෙන් විඳින අයත් මරණයට පත්වෙනවා. මේ විදිහට මේ ලෝකයේ ඉපදිච්චි හැම කෙනෙක්ම ජාති ආගම් කුල මල බේද මේ හැම දෙයක්ම නැතුව මරණය උරුම කරගෙනයි ඉන්නේ. ඉතින් මේ ලෝකයේ හැම දෙනාම මරණය උරුම කරගෙන නම් ඉන්නේ. මාත් ඒ විදිහට මරණය උරුම කරගත්ත කෙනෙක්. මාත් කොයියම් හෝ මොහොතක කොයියම් හෝ ක්‍රමයකින් කොයියම් හෝ වයසකදී මරණයට පත්වෙන කෙනෙක්. ඒ මරණයට පත්වෙන්ට පෙර මේ ජීවිතයට ආරක්ෂාව පිණිස මං ශ්‍රද්ධාව දියුණු කරගන්න ඕන. මං මගේ ජීවිතයට ආරක්ෂාව පිණිස සීලය දියුණු කරගන්න ඕන. මං මගේ ජීවිතයට ආරක්ෂාව පිණිස සත්පුරුෂයන් වහන්සේලා දේශනා කරන ධර්මය අහමින් දහම් දැනුම දියුණු කරගන්න ඕන. මං මගේ ජීවිතයට ආරක්ෂාව පිණිස ත්‍යාග ගුණය දම්පැන් පූජා කිරීම දියුණු කරගන්න ඕන. මං මගේ ජීවිතයට ආරක්ෂාව පිණිස ප්‍රඥාව දියුණු කරගන්න ඕන. මේ ජීවිතය කියන්නේ අනියත එකක්. මරණය නියතයි. බ්‍රහ්ම ලෝකවල උපන්නත් ඒ ලෝකවලිමුත් මරණයට පත්වෙලා චුත වෙනවා. මහා සැපෑති දිව්‍ය ලෝකවල උපන්නත් ඒ දිව්‍ය ලෝකවලිමුත් මරණයට පත්වෙලා චුත වෙනවා. මේ මනුස්ස ලෝකෙත් උපදින හැම දෙනාම මැරෙනවා. අනිත් හැම ලෝකයකත් උපදින හැම සත්වයෙක්ම මරණය උරුම කරගන්නවා. ඉතින් හැම ලෝකිකම සත්වයෝ මරණය උරුම කරගන්නවා නම් මාත් මරණය උරුම කරගන්න කෙනෙක්. මගේ ජීවිතයටත් මරණය පැමිණෙනවාමයි. එහෙම මරණය පැමිණෙන්ට පෙර මං මගේ ජීවිතයට ආරක්ෂාව පිණිස ශ්‍රද්ධාව දියුණු කරගන්න ඕන. මං මගේ ජීවිතයේ ආරක්ෂාව පිණිස හොඳට සීලය දියුණු කරගන්න ඕන. මගේ ජීවිතයේ ආරක්ෂාව පිණිස මං සත්පුරුෂයන් වහන්සේලා දේශනා කරන ධර්මය අහමින් හොඳට දහම් දැනුම දියුණු කරගන්න ඕන. මගේ ජීවිතයට ආරක්ෂාව පිණිස මං වැඩි වැඩියෙන් දම්පැන් පූජා කරන්න ඕන. මගේ ජීවිතයට ආරක්ෂාව පිණිස මං හොඳට ප්‍රඥාව දියුණු කරන්න ඕන. මේ ජීවිතය කියන්නේ අනියත එකක්. මරණය කියන්නේ නියතයි. ඉතා කුඩා වයසේ අයත් මරණයට පත්වෙනවා. පුංචි කියලා නෑ.
ඒ අය කරාත් මරණය පැමිණෙනවා. ඉතාම ලපටි වයසේ සෙල්ලං කරන වයසේ ඉන්න දරු පැටව් එහෙම අයත් මැරිලා යනවා. තරුණ වයසේ භද්‍ර යෞවනී බොහොම සන්තෝසින් ඉන්න ඒ අයත් මරණය උරුම කරගන්නවා. තරුණ තරුණියොත් මැරෙනවා. මැදි වයසේ අයත් මැරෙනවා. වයසට ගිහිල්ලත් මැරෙනවා. ජීවිතේ ඕනම වයසකදී මරණය කියන එක පැමිණෙන්ට පුළුවන්. ඉතින් ජීවිතේ ඕනම වයසකදී මරණය එන්ට පුළුවන් නම් මේ මගේ ජීවිතයටත් ඕනම වයසක මරණය එන්ට පුළුවන්. එහෙම මරණය පැමිණෙන්ට පෙර මම මගේ ජීවිතයට ආරක්ෂාව පිණිස ශ්‍රද්ධාව දියුණු කරන්න ඕන. මම මගේ ජීවිතයට ආරක්ෂාව පිණිස හොඳට සිල් ආරක්ෂා කරන්න ඕන. මම මගේ ජීවිතයට ආරක්ෂාව පිණිස සත්පුරුෂයන් වහන්සේලාගේ බණපද අහලා හොඳ දහම් දැනුමක් ඇති කරගන්න ඕන. මම මගේ ජීවිතයට ආරක්ෂාව පිණිස හොඳට දම්පැන් පූජා කරන්න ඕන. මම මගේ ජීවිතයේ ආරක්ෂාව පිණිස ප්‍රඥාව දියුණු කරන්න ඕන. මේ ජීවිතය කියලා කියන්නේ අනියත එකක්. මරණය නියතයි. සරුපයෝ දෂ්ට කරලත් මැරෙනවා. ගෝනුස්ස වගේ විස සත්තු දෂ්ට කරලත් මැරෙනවා. විස තියෙන මදුරුවෝ දෂ්ට කලාමත් මැරෙනවා. ඊළඟට කකුල පැටලිලා වැටිලා එහෙමත් මරණය සිද්ධ වෙනවා. හදිසි අනතුරුවලදී ඒ විදිහටත් මැරෙනවා. ආහාර පාන ගන්න වෙලාවට ඒ ආහාර පාන හිර වෙලා ඇතැම් වෙලාවට මරණය සිද්ධ වෙනවා. සමහර වෙලාවට කෑම බීම විස වෙලත් මැරිලා යනවා. නොයෙක් උපක්‍රම වලින් නොයෙක් වසංගත වලින් මරණය කියන එක උරුම වෙනවා. ඉතින් එහෙම මේ ලෝකේ මරණය කියන එක උරුම කරගන්නවා නම් මට වුණත් සතෙක් දෂ්ට කරලා මැරෙන්න සිද්ධ වෙන්න පුළුවන්. මට වුණත් ආහාර විස වෙලා ආහාර හිර වෙලා මැරෙන්න වෙන්න පුළුවන්. වෙන යම් උපක්‍රමයකින් හදිසි අනතුරකින් මැරෙන්න වෙන්න පුළුවන්. ඒ හින්දා මං මේ මැරෙන ජීවිතයට ආරක්ෂාව පිණිස ශ්‍රද්ධාව දියුණු කරන්න ඕන. හොඳට සීල දියුණු කරන්න ඕන. හොඳට දහම් දැනුම වැඩි දියුණු කරගන්න ඕන. හොඳට ත්‍යාග ගුණය දම්පැන් පූජා කිරීම මං වැඩි දියුණු කරගන්න ඕන. බණපද අහහා ඒ බණපද විමස විමස මං ප්‍රඥාව දියුණු කරන්න ඕන. ජීවිතය කියන්නේ අනියත එකක්. මරණය නියතයි. මිනිස්සුන්ගේ උපක්‍රම හින්දාත් මැරෙනවා. අමනුෂ්‍යයන්ගේ උපක්‍රම හින්දාත් මැරෙනවා. ආයුෂ ඉවර වෙලා කොයි මොහොතක මැරිලා වැටෙයිද කියලා කවුරුත් දන්නේ. මේ ඇඟ ඇතුලේ සමහර වෙලාවට පිළිකා වගේ රෝග හට ගන්නවා. ඒ රෝගකාරක හේතුවෙන් මැරෙනවා. ලේ කැටියක් හිරවීමෙනුත් මරණය සිද්ධ වෙන්න පුළුවන්. කොටින්ම මේ ජීවිතේ ගන්න හුස්ම පොද පිට කරන්න කලින් මරණය කියන එක ජීවිතයට එන්න පුළුවන්. ඉතින් එහෙව් ජීවිතයක් නිමාත් ලබාගෙන ඉන්නේ. මම වුණත් ගන්න හුස්ම පොද හෙලන්ට කලින් මැරෙන්න පුළුවන්. ඒ නිසා මරණයට පෙර මම මගේ ජීවිතයට ආරක්ෂාව පිණිස හොඳට ශ්‍රද්ධාව දියුණු කරන්න ඕන. හොඳට
සීලය දියුණු කරගන්න ඕන. සත්පුරුෂයන් වහන්සේලා නිතර නිතර බණපද කියනවා. ඒ බණපද අහා මාත් දහම් දෙනුම දියුණු කරගන්න ඕන. මට පුළුවන් විදිහට දම්පැන් පූජා කර කර මං ත්‍යාග ගුණය දියුණු කරගන්න ඕන. අහන බණ විමසමින් මං ප්‍රඥාව දියුණු කරගන්න ඕන. මරණය කියන්නේ හැම දෙනෙක්ම උරුම කරගත්ත දේ. මං සරණ ගියපු මගේ බුදුරජාණන් වහන්සේත් සුදුසු කාලයේදී මේ ශරීරයේ අත්හැරලා දාලා පිරිනිවන් වැඩියා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් වැඩියා. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ පිරිනිවන් වැඩියා. අපිට මේ ධර්ම දායාදේ දීපු අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ඒ උත්තමයන් වහන්සේත් සුදුසු කාලයේදී මේ ශරීරය අත්හැරලා පිරිනිවන් පෑවා. ඉතින් එහෙම මේකේ මම විතරක් කොහොමද මේකේ සදාකාලික වෙන්නේ? මගේ ජීවිතේටත් ඒකාන්තයෙන් මරණය පැමිණෙනවා. ඒ මරණයට පත්වෙන්න පෙර මං ජීවිතයට ආරක්ෂාව පිණිස හොඳට ශ්‍රද්ධාව දියුණු කරන්න ඕන. හොඳට සිල්පද ආරක්ෂා කර කර සීලය දියුණු කරන්න ඕන. සත්පුරුෂයන් වහන්සේලා නිතර කියා දෙන බණපද බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්මය අහලා ධර්ම දේශනා කියවලා දහම් පොතපත කියවලා මං හොඳට දහම් දෙනුම දියුණු කරගන්න ඕන. නිතර දම්පැන් පූජා කර කර දානයට ආස කර කර මං ජීවිතයට ආරක්ෂාව පිණිස ත්‍යාගය දියුණු කරන්න ඕන. මං මගේ ජීවිතයට ආරක්ෂාව පිණිස රැකවරණය පිණිස තෙරුවන් සරණේ පිහිටලා හොඳට ප්‍රඥාව දියුණු කරන්න ඕන. මොකද මේ ජීවිතය කියන්නේ අනියත එකක්. මරණය නියතයි. ජීවිතයේ අනියතයි, මරණය නියතයි. ජීවිතයේ අනියත එකක්. මරණය නියතයි. මරණය නියත වූ මම තෙරුවන් සරණ තුළ පිහිටා ජීවිතයට ආරක්ෂාවක් හදාගන්න ඕන. ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ උතුම් ගුණධර්ම ටික ටික නමුත් පුරුදු කරගන්න ඕන. ජීවිතය අනියතයි. මරණය නියතයි. ජීවිතේ අනියතයි. මරණය නියතයි. ජීවිතේ අනියතයි. මරණය නියතයි. සාදු සාදු සාදු. සදහවත් පින්වතුනි, අද මේ ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහන මේ දහවල්වරුවේ දේශනාව සිද්ධ වුණේ 2020 මැයි මාසයේ 9 වන දින මිය පරලෝ යන්ට යෙදුණු මීට වසරකට පෙර මියගිය පින්වත් රූපසිංහ ආරච්චිගේ රමණී අශෝකා පෙරේරා මෑණියන් වහන්සේට පරලෝ ජීවිතයට සංග්‍රහා පිණිස පින්පෙත් අනුමෝදන් කිරීමට අද ධර්ම දානයෙන් රැස් වූ සියලු පින් අපි පළමුවෙන් අනුමෝදන් කරමු. සියලු දෙවිවරුන්ට, සක්දෙවිඳුන්, සතරවරන් දෙවිවරුන්, සෙම්පති දෙවිවරුන්, අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරුන් පින් අනුමෝදන් වෙලා දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩේවා. ඒ සියලු දෙවියෝ අප හැම දෙනාවම ආරක්ෂා කරත්වා කියන අදහසින් දෙවියන්ට පින් අනුමෝදනා කරමු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට, අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ සුන්දර ධර්මය, බුදුරජාණන් වහන්සේගේ නිර්මල සද්ධර්මය
අපිට තේරෙන විදිහට ඉතා සුන්දරව පරිවර්තනය කරපු නිසා. පින්වතුනේ මෙච්චර වටිනා ධර්මයන් අපි පැහැදිලිව ඉගෙන ගන්නේ. දැන් අද ඉගෙන ගත්ත මේ සාරවත් සුන්දර ශ්‍රී සද්ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් සූත්‍ර දේශනාව අපිට තේරෙන භාෂාවෙන් ගුරුදේවයන් වහන්සේ පරිවර්තනය කරපු නිසා තමයි අපි මෙහි අර්ථ හොඳට පහදාගෙන මේ ධර්ම ඉගෙන ගත්තේ. ඉතින් ගුරුදේවයන් වහන්සේට මේ සියලුම පුණ්‍ය ධර්මය අනුමෝදන්ව නිදුක් නිරෝග සුවයම සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා. ගෞතම සාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස්කලා වූ සියලු පුණ්‍ය ධර්මයෝ මීට වසරකට පෙර මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් රූපසිංහ ආරච්චිගේ රමණී අශෝකා පෙරේරා මෑණියන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. නමින් මිය ගියා වූ ජිනදාස පෙරේරා පියාණන්ට, ලොවිනිස් සිඤ්ඤෝ පියාණන්ට, එංගල්තිනා පෙරේරා මෑණියන්ට, දියෝනිස් සිල්වා පියාණන්ට, ජී.ඒ. ගුණසේන සොයුරාට, පී සෝමාවතී පීරිස් මෑණියන්ට, ආරේ ටිකිරිහාමි මෑණියන්ට, ගයාන් උදයංග කරුණාතිලක පුතුණුවන්ට සහ හිටපු තැපැල් ස්ථානාධිපති පින්වත් එස්.ඩී. ඩේවිඩ් පියාණන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අද ධර්ම දානය සිද්ධ කරන ඒ පින්වත් හැම දෙනාගේ නමින් අනන්ත සසර පුරාවට මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතයේ ඒකාන්තයෙන්ම සැපයට පත්වේවා. සාදු සාදු සාදු. රැස්කලා වූ සියලු පුණ්‍ය ධර්මයෝ අද ධර්ම දානය සිද්ධ කරන අපගේ පින්වත් කොහුවල අරියසිරි ස්වාමින් වහන්සේට මේ සියලුම පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. පින්වත් ස්වාමින් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරුවන පින් අනුමෝදන්ව මහා සංඝරුවනට නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සැලසේවා. ගෞතම සාසනයේ සුවසේම ධර්ම අවබෝධ කරන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අපගේ පින්වත් අරියසිරි ස්වාමින් වහන්සේගේ ආදරණීය පියාණන් වන අංක 21 සී සිරිගල් මාවත කොහුවල යන ලිපිනේ පදිංචි පින්වත් ජී.ඒ. ප්‍රේමරත්න පියාණන්ට, සහෝදරයා වන ජී.ඒ. සම්පත් ශ්‍රී මිහිර බුද්ධි මහත්මාට, එතුමාගේ ආදරණීය බිරිඳ වන කේ.එච්. මහේෂිකා මදුවන්ති මහත්මියට මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. සුජීවත්ව සිටින පවුලේ හැම දෙනාට පින් අනුමෝදන්ව සියලු දෙනාට නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සම්පatti සැලසේවා. ගෞතම සාසනය තුල සුවසේම ධර්ම අවබෝධ කරන්නට ලැබේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් පෝලන්තයේ පදිංචි පින්වත් චමින්ද පියනන්දන සමරප්පුලි සොහොයුරාට මේ සියලු පින්පෙත් අනුමෝදන් වෙලා එතුමා මේ වෙනකොට රෝගාතුර සත්වයකින් පසු වෙන්නේ. එතුමාට ඊතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුව සම්පatti සැලසේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ශ්‍රද්ධහා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දිනාටත්, සුපින්වත් ඔබ සෑම සියලු දෙනාටත් අද මේ ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ මෙහෙවීම් කටයුතු සිදු කරන අපේ නිවේදක මහත්මයා පින්වත් සමීර උපාසක මහත්මයාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සැලසේවා. ගෞතම සාසනය තුල සුවසේම ධර්ම අවබෝධ කරන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් පතනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සාදු සාදු සාදු. මේ ලෝකයට ඔබත් මමත් ඇතුළුව කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත ජනතාවක් ඉපදුනා. අපි මේ ලෝකෙට ඉපදෙනකොට අම්මා තාත්තා නෑදෑ හිතවතුන් යහළු මිත්‍රාදීන් අපි අවට සිටියා. නමුත් ඒ කීයෙන් කී දෙනෙක් අද අපි අතර නැද්ද? මෙයයි ජීවිතේ හැරී බලන්නට තිබෙන සත්‍ය, මෙයයි යථාර්ථය. අද දවසේ ඔබේ ජීවිතයට සුබ නැකතක්, සුබ මූර්තියක් ලැබුණා වගේ අපේ ජීවිතේට මරණය ගැන අසා දැනගන්න ලැබුණා. අද සතියන්ත සීල භාවනා වැඩසටහන සඳහා වැඩම කොට වදාළ අපගේ මහා සංඝරත්නය නිදුක් වේවා,
නිරෝගී වේවා සුවපත් වේවා මේ ගෞතම බුදු සසුනේම උතුම් වූ ධර්ම අවබෝධය ලබත්වා සාදු සාදු සාදු. අද දවසේ සතියන්ත සීල භාවනා වැඩසටහනේ දහවල් දේශනාව සඳහා අනුග්‍රහ දරුවේ 2020 මැයි මාස 9 වන දින මිය පරලෝ ගිය රූපසිංහ ආරච්චිගේ රමණි අශෝකා පෙරේරා මහත්මියට පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් කොහුවල අරියසිරි ස්වාමින් වහන්සේ ප්‍රධාන අංක 21කින් C සිරිගල් මාවත කොහුවල යන ලිපිනේ පදිංචි පින්වත් ජී.ඒ. ප්‍රේමරත්න ස්වාමි පුරුෂයා ජී.ඒ. සම්පත් ශ්‍රී මිහිර බුද්ධි පුතුණුවන් සහ කේ.එච්. මහේශිකා මදුවන්ති ලේලි යන පින්වත් සත්පුරුෂ සියලු දෙනා විසිනුයි අද දහවල් ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරුවේ. ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ දහම් පරයයක් සමගින් නැවතත් ලබන සතියේ සීල භාවනා වැඩසටහන සමගින් ඔබ මුණ ගැසීමේ අපේක්ෂාවෙන් සමුගන්නවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.